වනාන්තර කපලා ගස් හිට ඕනවා කියන එක ඇස් බැඳුමක් විතරයි. අලියා හා මිනිසා එකම භූමි ප්‍රදේශයක් පාවිච්චි කරන්නේ. දවල් කාලේ මිනිස්සු පාවිච්චි කරන ප්‍රදේශය රාත්‍රී කාලේ ඇවිල්ලා අලි පාවිච්චි කරනවා. ඔය මහතුරුන්ගේ ආකල්පය චුට්ටක් වෙනස් විය යුතුයි. හැමදාම බලාපොරොත්තුෙන් ඉන්නේ ඇටයක් පැලයක් හරි කවුරු හරි දුන්නොත් වගා කරන්න. ලෝකයේ මෙවැනි වඳ වී ගිහින් කියලා සැක කරපු සතෙක් ශාකයක් කාලයකට පස්සේ හම්බුනහම අපි ඒකට කියනවා ලාසරස් විශේෂයක් කියලා. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව තියෙන්නේ ජයවර්ධනපුර අපේ භූමිය ඇතුලේ. දිගින් දිගටම මීමැසි ගහණයට ලොකු බලපෑම් තියෙනවා. අපේ මිනිස්සු යන ගමන් කුණු මලු විසි කරන එක නම් මං හිතන්නේ තාම අඩුවක් පේන්නේ නැහැ. නාගරිකරණයත් එක්ක සමහරක් කුඹුරු ඉඩම් හුදකලා වෙනවා. මේ සංකීර්ණ පරිසර පද්ධතියක එක වැරදි තැනක සුළු වෙනසක් කරොත් විනාශයක් කරොත් ඒක අවසානයේදී මහා පරිමාණ ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. මං කල්පනා කරේ ඔබත් එක්ක ඉතිහාසයට යන්න. හරියටම කිව්වොතින් 1881 අවුරුද්දට වගේ 1881 වසර වෙනකොට ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් මම ආයමත් කියනවා 80%ට වැඩි ප්‍රමාණයක් වනගහණයෙන් වැසී තිබුණු බව ඉතිහාසගත මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒ 1881 දී. ඊට පස්සේ අධිරාජ්‍යවාදී ආක්‍රමණවලට අපි නතු වෙනවනේ. අධිරාජ්‍යවාදීන්ගෙන් රටක් විදිහට ජාතියක් විදිහට අපිට එල්ල වුණු තාඩන පීඩන ප්‍රහාර මේ සියල්ලම නොඅඩුව නොවෙනස්ව පරිසරයටත් එල්ල වෙනවා. අන්තිමේ ඒ තාඩන ඒ පීඩන ඒ තර්ජන සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට 1948 වෙද්දී 1881 80%ක්ව තිබුණු වනගහණය 45% දක්වා ශේෂ වෙනවා අඩු වෙනවා. 1948 අපිට නිදහස ලැබෙනවා. 1948න් පස්සේ අපි නිදහස ලැබූ රටක්. 1948 දී අර කිව්වා වගේ ඉතුරු වෙලා තිබ්බේ අපේ වනගහණය 45%ක් විතරයි. දැන් 2021 අවුරුද්ද අපි ගත කරමින් ඉන්නේ. අද වෙද්දී නිදහස ලැබිලා අවුරුදු 70කට වැඩි කාලයක් ගත වෙලා දැන් අද අපේ වනගහණය කොච්චරද? අද ජනගහණය වැඩි වෙලා තියෙන බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙන ජනගහණයට සාපේක්ෂව වනගහණය වැඩි වුණාද අඩු වුණාද එහෙමත් නැත්නම් අපේ රටේ වනගහණයට මොකද වුනේ මොනවද වුනේ? ඒ වගේම වනගහණයට සාපේක්ෂව අපේ රටේ වනසත්වයින් වැඩි වෙලාද නැත්නම් වනසත්වයින් හිංසනයට ලක් වෙලාද අපේ රටේ වනසතුන් කියන ප්‍රජාවට තියෙන තැන මොන වගේද? ඒත් එක්කම අපේ රටේ පරිසරය අද වෙනකොට විනාශ වෙනවා නම් වනාන්තර එලිපෙහෙලි කරනවා නම් එහෙම වෙන්නේ වැඩි වෙන ජනගහණයට සාපේක්ෂව ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාද? හැමෝම මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඔබටත් ඇහිලා ඇති. ඔබත් මේ වගේ මාතෘකා ගැන කතා කරලා ඇති. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට අපි හැමෝම උත්තර හෙව්වට තාම උත්තර ලැබිලා නැහැ. ඒ නිසා අපි සූදානම් අද කාලාත්‍රේ කතා බහ තුලින් හැමෝටම තියෙන මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න උත්තර හොයන්න. හැමදාම වගේ කතා කරන්නම ඕනේ නමුත් කතා නොකරන මාතෘකාවක් හොයාගෙන අද අපි යනවා කාලාත්‍රේ කතා බහෙන්. අද මාතෘකාව ගොවිතැන වනසත්තු සහ කැලෑ නීතිය. අද අපි කතා කරනවා කෘෂි කර්මාන්තය වන සංරක්ෂණය සහ ඒ හා සම්බන්ධ නීති රීති පිළිබඳව. අවසරයි අද වැඩසටහන ආරම්භ කරන්න. මුලින්ම හඳුන්වලා දෙන්නම් අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන විද්වත් මණ්ඩලය. අද දවසේ අපේ වැඩසටහන සඳහා එකතු වෙනවා නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයා. ඒත් එක්කම අපි අද කාලාත්‍රේ කතාබහ වැඩසටහන සඳහා ආරාධනා කරා බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්මලී ප්‍රනාන්දු මහත්මියට. ඒත් සමගින් අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රක්ෂිත කළමනාකරන මංජුල අමරරත්න මහතා. තිදෙනාටම ආයුබෝවන්. නීතිඥතුමා මේ
අපේ ඉතිහාසයේදී රජවරු මධ්‍යම කඳුකරයට ලබා දීපු තැන මොන වගේද? මධ්‍යම කඳුකරේ යොදාගත්තේ මොන වගේ දේවල් වලටද? අය කාලේ මධ්‍යම කඳුකරය කියන එක බොහෝ කාලයක් යනතුරු සුළු ජනාවාස විතරක් තිබිච්ච ප්‍රදේශයක් වුණා. පසු කාලීනව හතුරු ආක්‍රමණ ඉදිරියේ රාජධානිය මහනුවරට ගෙනිච්චා. එතකොට රාජධානිය තිබිච්ච ඒ සම්පූර්ණ ප්‍රදේශයේ අද වර්තමානයේ ගංගවට කෝරළේ සහ කඩවත් හතර කියලා හඳුන්වන ප්‍රදේශයට තමයි ගියේ. නමුත් ඒ ප්‍රදේශයේ තුලත් බොහෝ දුරට තිබුණේ ගෙවතු ආශ්‍රිත කුඩා කෘෂිකර්මයක් සහ විශේෂයෙන්ම පළතුරු වගේ වෘක්ෂ භෝග තමයි ගොඩක් තිබුණේ. දැන් මේ පිළිබඳව හොඳ මූලාශ්‍රයක් තියෙනවා. 1803 දී මහනුවරට ඇවිල්ලා මාස 4ක් නගරය අල්ලගෙන පසු බැහැලා පැරදිලා යටත් වෙලා ගිය සුද්දන්ගේ වාර්තා වලින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ඒ වාර්තා අපි ගත්තත් ඒවැ පැහැදිලිවම කියනවා මේවැ පළතුරු ගස් ගොඩක් තිබුණා කියලා. එතකොට අපේ හමුදාව මුල් මාස 4ේදී ගරිල්ලා යුද්ධය කළේ මේ පළතුරු ගස් වල ඉඳගෙන පළතුරු කාලා යපිලා තමයි කළේ. එතකොට ඒ කාලෙත් ඒගොල්ලෝ කියන විදිහට ලොකු ගොවිබිම් තිබුණේ නැහැ උඩ රට. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් මේ රට යටත් කර ගන්නා තුර අපේ අගනුවර තිබිච්ච මහනුවර රාජධානියේ විශාල ප්‍රදේශ එලි කරලා ගොවිතැනට ගත්තේ නැහැ. ඒ ගොවිතැන ගොඩක් වෙලාවට අපේ ඉතිහාසයේ පුරා තිබුණේ පහතරට වියලි කලාපයේ ආශ්‍රිතව තමයි ගොවිබිම් තිබුණේ. ඒක තමයි ගොඩක් වෙලාවට කෘෂිකර්මයට වඩා උචිත භූමිය විදිහට ඒ කාලේ ඉඳන්ම හඳුන්වාගෙන තිබුණේ. එතකොට මේ සියල්ල කැටි කරලා ගත්තාම අපිට පේන දේ තමයි කඳුකරේ නගර ගම්මාන තිබුණා. නමුත් ඒ අය ගොඩක් පරිසර හිතකාමී විදිහට ජීවත් වුණා. අගනුවර පවා සෑහෙන වනගහනයක් තිබුණා. දැන් ඔය රාජකීය උද්භිත උද්‍යානය කියන්නේ බ්‍රිතාන්‍ය රාජකීයයන් වෙනුවෙන් නම් කරපු එකක් නෙවෙයි. අපේ රජ කාලේ තිබිච්ච උද්භිත උද්‍යානය. රජුරුවන්ගේ උද්භිත උද්‍යානය. ඒක වර්තමානයේ තියෙන පේරාදෙනියෙන් සිට ඒ කාලේ සිරිමල්වත්ත කියන ස්ථානයේ ඉඳලා පිළවල කියන තැන වෙනකන් ඒ උද්‍යානයේ තිබුණේ බවට ඓතිහාසික මූලාශ්‍ර කියනවා. ඉතින් ඒ අනුව රජවරු හිතාමතාම විශාල ප්‍රදේශ කඳුකරේ අගනුවර වුණත් වනගහනයට නතු කරලා තිබුණා. ඉතින් ඒ තත්ත්වයේ ඉඳලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආවට පස්සේ කඳුකරේ තෝරාගත්ත මුලින්ම කෝපි වගාව සඳහා ඊළඟට තේ වගාව සඳහා. එතනින් තමයි මේ විනාශය කඳුකරේට ආරම්භ වුණේ. හොඳයි අධ්‍යක්ෂතුමා මේ අද අපේ රටේ වනවැස්ම කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? අද වනගහනය ගැන අපි කතා කරමු. ඔව් අද වනගහනය ගැන කතා කරද්දී ස්වභාවික වනවැස්ම 28%කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි ස්වභාවික වනවැස්මට අමතරව විවිධ වන වගාවන් විදිහට එහෙම නැත්නම් රබර් ඒ වගේ පොල් උනත් වනවැස්මේ කොටසක් තමයි. ඉතින් එහෙම බලද්දී ඒ අගය යම් මට්ටමකට වැඩි. හැබැයි මෙරට ස්වභාවික වනවැස්ම 28%කට ආසන්න ප්‍රමාණයක් තමයි දැන්ට තියෙන්නේ. හොඳයි මේ ජගත් මහත්මයා අද වෙද්දී ලංකාවේ ස්වභාවික වනවැස්ම මේ තරම් අඩු වෙලා තියෙන්නේ ඇයි ඔබතුමා හිතන්නේ? ඇයි මොනවද හේතු? දැන් අපි නිදහස අරගෙන මේ කාලයක් යනකොට විවිධ සංවර්ධන යෝජනා ක්‍රමවල වලට වනාන්තරය විනාශ වුණා. ඒ වගේම ගොඩක් අයගේ මතයක් තිබුණා මේ වනාන්තර භූමි තමයි මේ වැඩි ප්‍රයෝජනයක් නැති භූමි මේ සඳහා කැප කළ යුත්තේ කියලා. ඒක නිසා හැම දෙයකම තෝරා ගන්න ගත්තේ වනාන්තර ප්‍රදේශ විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙච්ච වෙනත් රජයේ වනාන්තර වලින් තමයි මේ භූමිය කැප කරන්න පටන් ගත්තේ. ඊළඟට නගර සංවර්ධනය, නගර පුළුල් කිරීම, අලුත් නගර ආදර්ශ නගර, නව නගර ඇති කිරීම මේ හැම එකටම ගත්තේ අර වෙනත් රජයේ වනාන්තර ඉඩම් තමයි කැප කරලා සමහර තැන්වලදී ඔය ලොකු ව්‍යාපෘති වලට අක්කර 10 ගාණක් නැත්නම් හෙක්ටයාර් 10 ගාණක් ගත්තා. ඒ වගේම තව දෙයක් තමයි නීති විරෝධී ආකාරයෙන් දැවසෙලීම් වගේ දේවල් කරන්නත් සෑහෙන ඉඩම් ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම නිසි පාරිසරික සංවේදීතාවයක් නැතුව පෞද්ගලික අංශයෙන් කරන මහා පරිමාණ ව්‍යාපෘති වලටත් විශාල වශයෙන් ඉඩම් කැප කළා. දැන් මේ කටයුත්ත අද කියන වර්තමානයේ දක්වාම මේ ආකාරයෙන්ම තමයි යන්නේ. තාමත් ගොඩක් දෙනෙක්ගේ චිත්තය තුළ තියෙන දෙයක් තමයි මේ වනාන්තර පරිසර පද්ධතියක් කියන්නේ වැඩක් නැති වනාන්තරයක් කියන්නේ වැඩක් නැති ප්‍රදේශයක් කියන එක. නමුත් මෙතනදී පොඩි දෙයක් විතරක් කියන්න ඕනේ. වනාන්තරයක් කියන්නේ ගස් ගොමුවක් නෙවෙයි. දැන් සමහර අය හිතනවා අපි වනාන්තරයක් කැපුවාම ගස් ටිකක් හිටෙව්වහම පැල ටිකක් හිටෙව්වහම ඒක සමනය වෙනවා කියලා. එහෙම කවදාවත් කරගන්න බෑ. අපිට වනාන්තරයක් විනාශ කරන්න පුළුවන්. හැබැයි වනාන්තරයක් මවන්න බෑ. ඒකට හේතුව අපි එක සතෙක් එක ශාකයක් ගත්තත් ඒ ශාකය හා සත්වයා සමග බැඳුණු සියලුම පාරිසරික ක්‍රියාකාරකම් ඒ පාරිසරික සම්බන්ධතා පිළිබඳව අපිට දැනුවක් නැහැ. ඉතින් එවැනි සතුන් ශාක දහස් ගාණක්ගේ අන්‍යෝන්‍ය වශයෙන් තියෙන අන්තර්ක්‍රියාත් ඒ අය වාතය සහ පස සහ ජලයත් එක්ක තියෙන අන්තර්ක්‍රියාත්
මේ වගේ දේවල් එක බැලුවාම ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. මේ සංකීර්ණ තත්ත්වය අපිට හදන්න හිතන්නවත් බෑ. මොකද අපි දන්නේ නැති දෙයක්. හැබැයි විනාශ කරන්න බොහොම ඉක්මනින් පුළුවන්. ඒ වගේම අපිට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා මීට අවුරුදු 55කට ඉස්සෙල්ලා විද්‍යාඥයෙක් එඩ්වඩ් ලෝරන්ස් කියලා මේ සංකීර්ණ පරිසර පද්ධතියක එක වැරදි තැනක සුළු වෙනසක් කරොත් විනාශයක් කරොත් ඒක අවසානයේදී මහා පරිමාණ ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් අපිට පේන්නේ නැතුව කියලා. ඒක නිසා අපි මේ සංකීර්ණ පරිසර පද්ධතිය වලට කාලයක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ කටයුතු වෙනුවෙන් විනාශයක් කරගෙන ගියා. මම හිතනවා ඒක යම්කිසි දැන් අපි හිතනවා ඉතාමත්ම තීරණාත්මක අවධියකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තවදුරටත් වනාන්තර ඉඩම් මොහොකටවත් කැප කරන්න සුදුසු නැහැ. ඒ වගේම විනාශ වෙච්ච වනාන්තර සහ හායනය වෙච්ච වනාන්තර තියෙනවා නම් හැකිතාක් දුරට ඒවා ප්‍රතිස්ථාපනය කරන්න හිතන්න ඕන කාලයක් අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි මම ආයිසරයක් කියනවා වනාන්තර විනාශ කරලා ගස් හිට ඕන එක උත්තරයක් නෙවෙයි. අධ්‍යක්ෂතුමනි මේ ලංකාවේ තිරසර සංවර්ධනය ගැන බොහෝමයක් දෙනෙක් කතා කරනවා. තිරසර සංවර්ධනයට යන ගමනේ සංවර්ධන ඉලක්ක සපුරගද්දී කෘෂිකර්මාන්තය අමතක වෙලාද අපේ ඈයොන්ට? නෑ ඇත්තටම පරිසරය රැකගෙන තමයි අපි කෘෂිකර්මාන්තයේ යෙදෙන්න ඕනේ. අපි දන්නවා ජනගහනය වර්ධනයත් එක්ක අපේ අවශ්‍යතාව වැඩි වුණා, ආහාර අවශ්‍යතාවය වැඩි වුණා. අපේ ඊට පස්සේ අපේ ජනගහනයට අපිට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිවාසවලට ඒ වගේ ඒ අවශ්‍යතාවයට කර්මාන්ත සඳහා අවශ්‍යතාවය වැඩි වුණා. එතකොට අපි කරේ ටිකින් ටික අපේ අර වනගහණයෙන් කොටසක් අපි ටික ටික ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මම හිතන්නේ එතන ඉඳලා තමයි ගැටලුව ඇති වුණේ. නමුත් අපි අපේ පාරම්පරික ගොවි මහත්තුරු ගත්තාම අපි දන්නවා මන හුඟක් හොඳට ඒ කළමනාකාරීත්වය කරගෙන ගියා ඉස්සර කාලේ. පරිසරයත් එක්ක බැඳෙමින් අපේ කොහොමද අපේ අවශ්‍යතා ආහාර අවශ්‍යතා ඉටු කරගත්තේ කියන එක. ඉතින් දැනට චුට්ටක් අර වාණිජකරණයත් එක්ක ටිකක් ඒ පැත්ත අමතක වෙලා ගිහින් තමයි මේ ගැටලුව වලට මුල වෙන්න ඇති කියලා මම හිතනවා. අධ්‍යක්ෂතුමා මේ ලංකාවේ වනගහනය ශේෂවීම නැත්තම් අඩුවීමේ ගැටලුවට හේතු වෙලා තියෙන්නේ ජනගහනයද නැත්තම් කෘෂිකර්මාන්තයද? මම හිතන්නේ ওই දෙකක් නෙමෙයි එකක්. ජනගහනය වැඩිවීමත් සමග ජනගහනයට අවශ්‍ය ආහාර අවශ්‍යතා සඳහා අපිට කෘෂිකර්මාන්තය වැඩි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ජනගහනය වැඩි වෙන්නේ කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවේ මිනිස්සු කැලේ කපන්නේ වගා කරන්න. නෑ මම ඒකම කියන්නේ නෑ. වගා කරන්න කැලේ කපන අයත් ඉන්නවා. නමුත් වෙන වෙන තමන්ගේ පටු පරමාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා කැලේ කපන අයත් ඉන්නවා. ඒ හින්දා මම කියන්නේ කෘෂිකර්මාන්තය සඳහාම පමණයි ලංකාවේ මේ කැලේ එළියුනේ කියලා. කෘෂිකර්මාන්තය සඳහා යම් ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් වනාන්තර හෙළිවීමක් සිදු වුණා. දැන් මෑත කාලේ බලද්දිත් විවිධ මහා පරිමාණ කෘෂිකර්මාන්තික ව්‍යාපාර ජලාශ ඉදි වුණා. ඒ ජලාශ ඉදීමත් සමග ජලාශය වලට යම් ස්වභාවික වනාන්තර වැඩි ප්‍රමාණයක් යට වුණා. ඊට අමතරව මේ ජලාශ වලින් වගා කිරීම සඳහා වෙන් කරෙත් ආපහු ස්වභාවික වනාන්තරම තමයි. ඉතින් මේ ක්‍රියාදාමයන් සියල්ලගම ප්‍රතිඵලයක් විදියට මෑත ඉතිහාසය බලද්දී අපේ වනාන්තර වැඩි ප්‍රමාණයක් විනාශ වීමකට ලක් වුණා කියලායි අපිට කියන්න පුළුවන්. නීතිඥතුමා මේ ලංකාවේ වනාන්තර විනාශය ජනගහනයට සාපේක්ෂව සිදු වෙනවයි කියලා මෙතුමා කියනවා. ජනගහනයට සාපේක්ෂව වනාන්තර විනාශය සිද්ධ වෙන්නේ කෘෂිකර්මාන්ත අරමුණු සඳහාද කෘෂිකර්මාන්තය වෙනුවෙන්ද නැත්නම් නිවාස ඉදිකිරීම සඳහාද නැත්නම් වෙනත් කාරණාවක් සඳහාද? අපි කෘෂිකර්මය විතරක් ගත්තත් ලංකාවේ කෘෂිකර්මයේ වර්ග 3ක් තියෙනවානේ. එකක් තමයි අපේ ජනතාවට අවශ්‍ය ආහාර නිපදවන කෘෂිකර්මය. දෙවෙනි එක තමයි ඔය ආර්ථික නිෂ්පාදන, ඒ කියන්නේ රබර් වගේ දේවල් සඳහා කැප කරන කෘෂිකර්මක ඉඩම්. තුන්වෙනි එක තමයි අපනයනය සඳහා විශේෂිතවම වගා කරන භෝග. ඒතකොට මේ තුනම එකට අරගත්තාම අපිට පේනවා වැඩියෙන්ම ඉඩම් ප්‍රමාණයක් කැප කරලා තියෙන්නේ මේ දෙවෙනි තුන්වෙනි කොටස් වලට වාණිජ භෝග වලට. ජනතාවගේ යැපීම සඳහා අපි කියන්නේ ජනතාවගේ ස්වයං පෝෂණය සඳහා හෝ ආහාර නිෂ්පාදනය සඳහා කැප කරන ඉඩම් වලට වැඩිය සමහරවිට එක සමාගමක් ඇවිල්ලා අක්‍ර 10 ගාණක් ගන්න පුළුවන් එක වාණිජ භෝගයක් වෙනුවෙන්. ඒතකොට ඒක නෑ එක භෝගයක් තියෙන්නේ අපිට කවදාවත් කන්න බොන්නවත් පරිභෝජනය කරන්නවත් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන් ප්‍රතිඵලය අස්වැන්න. ඉතින් ඒ නිසා මෙන්න මේක සමස්තයක් විදියට බලන්න ඕනේ. ඒක නිසා මම කිසිම වෙලාවක මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න වනාන්තර විනාශ වුණා කියන කතාව පිළිගන්නේ නැහැ. නමුත් අපි අර වාණිජ භෝග හදනකොට මම කාරණා දෙකක් දකිනවා. එකක් තමයි අපේ යම්කිසි ආර්ථික නිෂ්පාදනයක් හදලා අපනයනය කරන්න
රබර් වගේ ආර්ථික භෝගයක් වවන එකේ මම වරදක් දකින්නේ නැහැ. තේ වුණත් එහෙමයි. තේත් අපි නිෂ්පාදනයක් කරලා එකෙන් සෑහෙන වටිනාකමක් රටට අරන් දෙනවා. හැබැයි තේ වවන ප්‍රදේශ පිළිබඳව සහ වගාක්‍රම පිළිබඳව තමයි ගැටලු තියෙන්නේ. නමුත් කෙලින්ම අපනයනය සඳහාම භෝගයක් වවලා අපේ රට වෙනත් රටක ජනතාවගේ යැපීම සඳහා භූමිය භාවිතා කරන යම් කිසි කෘෂිකර්මයක් තියෙනවා නම් මම ඒක පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ. ඉතින් එතෙන්දි මට කියන්න තියෙන්නේ ඒකට අපි දැන්ට ලෝකයේ ඔය ආර්ථික විද්‍යාවේදීත් ලෝකයේ පරිසරය ගැන කතා කරනකොටත් අපි ඒකට කියනවා ගෝස්ට් ඒකරේජ් නැත්නම් අදිසි භූමිය කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් යුරෝපයේ රටක ජනතාව වෙනුවෙන් අපි අපේ රටේ අක්කර ප්‍රමාණයක් හෙක්ටයාර් ප්‍රමාණයක් කැප කරනවා. ඒ කෘෂිකර්මය අපිට නිෂ්ප්‍රයෝජනයි ගොඩක් වෙලාවට. විදේශ විනිමය ආවත් ඒක ජනතාවට අදාළ විදිහට සමසේ බෙදී යාමක් සිදු වෙන්නේ නැහැ. සමහරවිට ඒකෙත් බහුතර කොටසක් පිටරටක රැඳිලා අපිට එන් ටිකක් වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ඉහළම මට්ටමේ සැලසුම් කරන්නේදී බලන්න ඕනේ. එහෙම බලලා මේ ඉඩම් විනාශ වෙච්ච එක, නාස්ති වෙච්ච එක වළක්වනවා නම් අපිට මීට වැඩිය කෘෂිකර්මය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නත් පුළුවන්. ඒක නිසා මම මේකේ අවසාන වශයෙන් ඔබේ අහපු ප්‍රශ්නයට උත්තරය තමයි ජනතාවට කන්න දෙන්න රටේ වනාන්තර විනාශ වුණේ නැහැ. ඒකට උනා නම් උනේ බොහොම ටිකයි. වෙනත් පරමාර්ථ වලට ඒ වගේ කීප ගුණයක් පරිසරය වනාන්තර විනාශ කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමා මේ ලංකාවේ තියෙන ස්වභාවික වනාන්තර අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන වනාන්තරවල තත්ත්වය මොන වගේද අද වෙද්දි? ඔව් මම ඇත්තටම මම නියෝජනය කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 18%කට වැඩි ප්‍රමාණයක් වනජීවි රක්ෂිත විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒතකොට මේ රක්ෂිත ප්‍රමාණය විවිධ ප්‍රභේදයන්ට අයිති වෙනවා. අපි දැඩි ස්වභාව රක්ෂිත, ස්වභාව රක්ෂිත වගේම අපි කවුරුත් දන්න ජාතික උද්‍යාන, යාල විල්පත්තු වගේ ජාතික උද්‍යාන, ඒ වගේම වන පියුසුම් වගේ ජාතික රක්ෂිත ගන්නටත්, ඒ වගේම අභය භූමි. අභය භූමි වලදී අභය භූමි යම් මානව ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. පුද්ගලික ජනතාවගේ ඉඩම් ඒ අභය භූමි වල තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව තියෙන්නේ ජයවර්ධනපුර අභය භූමිය ඇතුලේ. ඒ වගේම අපි දන්න බෙල්ලන් විල අත්තිදිය, ඔය මුතුරාජල, මම මේ කොළඹට ආසන්න අභය භූමි කීපයක් උදාහරණ විදිහට ගත්තේ. ඒවයේ මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා, ඔවුන්ගේ පුද්ගලිකනුත් තියෙනවා. ඒ වගේම රජයේ ඉඩම් සහ සත්ත්ව ප්‍රජාවන් පරිසර පද්ධතියෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අපේ මම නියෝජනය කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ රක්ෂිත ප්‍රදේශ 104ක් පමණ සහ මුළු භූමි ප්‍රමාණයෙන් 18%කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි ඒක සියල්ලම ස්වභාවික වනාන්තර නෙමෙයි. මොකද මේකේ මේ රක්ෂිත ගොන්නට අයිති වෙනවා ජලාශත්. අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ තියෙන ලොකු විශාල ජලාශ වැඩි ප්‍රමාණයක් අපි රක්ෂිත විදියට. ඒ කියන්නේ වික්ටෝරියා, රන්තනිකල, රන්ටැඹේ, උඩවලව, මව්වාර, වෙහෙරකල වගේ ජලාශ රාශියක් සහ ඒවායේ තියෙන පෝෂක ප්‍රදේශ අතුරත් වෙන විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ 18% ගත්තාම මේක සියල්ලම ස්වභාවික වනාන්තර කියලා අපි නිගමනය කරොත් ඒක වැරදි. ඒ වගේම සමුද්‍රයේ තියෙන යම් කොරල් පාර, ඒ වගේම යම් සමුද්‍ර ආසන්න කලාප කලපු මේ ජල තීරත් අපගේ මේ රක්ෂිත ගොනට අයත් වෙනවා. අධ්‍යක්ෂතුමියනි, මේ බස්නාහිර පළාත කියන්නේ ලංකාවේ තියෙන බොහොම ජනාකීර්ණ වාණිජ නගරයක්. මේ වගේ නගරයකට කොහොමද මේ කෘෂිකර්මාන්තය වැදගත් වෙන්නේ? දැන් අපි හිතන්නේ බස්නාහිර පළාත කිව්වහම අපි වගා කරන්න ඕනේ නැහැ, වගා කරන්න ඉඩක් නැහැ එහෙම කියලා. නමුත් එහෙම නෙවෙයි. බස්නාහිර පළාත කෘෂිකර්මය ඇත්තටම අපිට ඉතාම අත්‍යවශ්‍යයි. මොකද අපේ පළාත තුලත් අපි වී වගාව කරනවා. ඒ වගේම ගෙවතු වගාව කිව්වහම අපේ සමහර දැන් කොළඹ ප්‍රදේශයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ වගා කරන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. නමුත් අපි එහෙම කියලා නවතිලා නැහැ. අපේ ගොවි ජනතාවට නාගරික කෘෂිකර්මාන්තය අපි හඳුන්වලා දීලා තියෙනවා. එතකොට සීමිත ඉඩකඩක කොහොමද වගා කරන්න කියන එක. එතකොට දැන් අපි සාමාන්‍ය වගා කරන්න අපිට වගා කරන නිෂ්පාදනය වැඩි කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එක්ක නිෂ්පාදනය කරන වපසරිය වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් නිෂ්පාදන ප්‍රමාණය
ඵලදායීතාවය වැඩි කරන්න ඕනේ. එතකොට වපසරිය වැඩි කිරීමේ අපිට හැකියාව සීමිතයි. බස්නාහිර පළාත ගත්තොත් ඉතින් ඒ නිසා අපි අර විශේෂයෙන්ම නාගරික කෘෂිකර්මයේදී අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම ෆ්ලැට්ස් වල ඉන්න අයට ඒ වගේ අපේ ගොවි ජනතාවට ගෙහිම හඳුන්වලා දීලා තියෙනවා විශේෂ ව්‍යුහවල වගා කරන වගා පැලලි වගා කුළුණු ඒ වගේම සිරස් ඉඩ කඩ භාවිතා කරලා කොහොමද වගා කරන්නේ තමන්ගේ සමහර විට තමන්ට යැපෙන්න අවශ්‍ය ආහාර භෝග ටික දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම අපි ඒ අත්දැකීමට මුහුණ දුන්නා. මොකද වෙළඳ පොකලකට යන්න විදිහක් නැහැ. ගිහිල්ලා ගන්න බයයි. එතකොට නමුත් අපිට අවශ්‍ය ටික අපි පෝච්චියක හරි හිටවලා තිබ්බනම් අපි බය නැතුව ඒ ටික අපි පරිභෝජනය කරා. ඉතින් ඒ වගේ ඒ තාක්ෂණය අපි සතුව තියෙනවා. ඒ වගේම අපේ ගොවි මහතුරුන්ට ලබා දීමේ හැකියාව අපේ තාක්ෂණ නිලධාරීන් හරහා ඔවුන්ට ලබා දෙනවා. නීතිකතුමා මේ ලංකාවේ පාරිසරික ගැටලුවලට බොහෝ දෙනෙක් කියන හේතුවක් තමයි බහුජාතික සමාගම් ලංකාවේ පාරිසරික ගැටලු පිටුපස ඉන්නවයි කියලා. අපිට සමහර උදාහරණත් කියන්න පුළුවන්. බහුජාතික සමාගම් ලංකාවට ඇවිල්ලා විවිධ වගා ව්‍යාපෘති දියත් කරනවා. සමහර ඒවා පිටිපස වනාන්තර හෙලිපෙහෙලි කිරීමුත් සිද්ධ වෙනවා. මේවා ගැන කවුරුත් හොයලා බලන්නේ නැද්ද? නැත්තම් දැකත් නොදැක ඉන්නවද? මම ඒකට සම්පූර්ණ එකඟ වෙනවා. ඒ බහුජාතික ව්‍යාපාරිකයෝ ඇවිල්ලා සමහරලාට දේශීය නම් වලින් පෙනී සිටමින් හෝ දේශීය සම්බන්ධතාවයක් පාවිච්චි කරමින් හෝ තමන්ගේ භෝග තමයි නිෂ්පාදනය කරගන්නේ. ඒව තමයි අර මම කියපු තුන්වෙනි කොටසට අයිති වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනත් රටක ජනතාවගේ යැපීම් අවශ්‍යතාව සඳහා භෝග නිෂ්පාදනය කරනවා. එතකොට ඒ කරන දේෙන් ඇත්තටම සමහරලාට අපිට විනාශ වෙච්ච පරිසරයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි 90 දශකයේ මුල භාගයේ ගත්තොත් ලංකාවේ වියලි කලාපයේ සහ තෙත් කලාපයේ හැමතැනම ගර්කින් වැවුවා විශාල වශයෙන්. ඒකලේ ගොඩක් වෙලාවට බහුජාතික සමාගම් හෝ උන්ට සම්බන්ධිත ව්‍යාපාරිකයෝ. නමුත් කාලයක් ගර්කින් වවනකොට ඒ තිබිච්ච ශස්ත්‍ර විද්‍යාත්මක පුරුදු ඒ තරම් හොඳ නැති නිසා පස ඉතාමත්ම නරක තත්වයකට පත් වුණාම මේක අතහැරලා දාලා ඒගොල්ලෝ ගිහින් වෙනත් පළාත්වල වැව්වා. ඒකත් බැරි වුණාම මේ ව්‍යාපාරය දැන් සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. දැන් ගර්කින් මේ විදිහට වැවීමක් මම දන්න තරමින් ලංකාවේ වෙන්නේ නැහැ. ඒතර බහුජාතික ව්‍යාපාරිකයන්ට ඕන වෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනීය කීප ගුණයකින් වැඩි කරගන්න මිසක් ඒගොල්ලන්ට මේ දරණීය කෘෂිකර්මයක් හරි දරණීය ඉඩම් භාවිතයක් හරි පිළිබඳව උනන්දුවක් නැහැ තාම. ඉතින් ඒ වගේ භෝග ලංකාවට ගේනකොට ඒ වගේ සමාගම් වෙන්නේ නිකන් නෙවෙයි. ඒගොල්ලන්ට අදාළ භෝග හෝ භෝග ප්‍රභේද අරගෙන සමහරලාට ඒක කෙසෙල් ප්‍රභේද වෙන්න පුළුවන්. ඒ වගේ ඉක්මනින් ඵලදාව දරන භෝග ප්‍රභේදයක් වෙන්න පුළුවන්. ගර්කින් වෙන්න පුළුවන්. මොනවා හරි අපේ පාලකයෝ දැනගන්න ඕනේ වැනි ව්‍යාපෘති වලට ඉඩ දෙනවාද නැද්ද කියන එක. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන එකක් තමයි සීනි වලට නෙවෙයි එතනෝල් ලබා ගැනීම සඳහා උක්වවන එක. එතකොට එතනෝල් හදන්නේ මේ මධ්‍යසාර විදිහට මේ මිනිසුන්ට බොන්න දෙන්න නෙවෙයි මේ වාහන දුවවන ජෛව ඉන්ධනයක් වශයෙන්. එතකොට ජෛව ඉන්ධන ව්‍යාපෘතියක් සඳහා ලංකාව වගේ ඉඩම් ටිකක් තියෙන ඒ ඉඩම් වලින් අසීමිත වශයෙන් අපිට ප්‍රයෝජනය ගන්නට අවශ්‍ය තියෙන රටක ඉඩම් කැපකරන එක කොයිතරම් ප්‍රඥාගෝචරද කියන එක බලන්න ඕනේ. ඒ වගේම අපි බලන්න ඕනේ මේ වගේ දෙයක් අපේ රටේ අවශ්‍යතාව වලින් අවශ්‍යතා ඉෂ්ට කිරීමක්ද වෙන්නේ නැත්නම් අපි අනුන්ට ඉඩම් ලබා දෙනවා ඒගොල්ලන්ට ලාභය ලබා දෙන්නද කියන එක. ඉතින් මේවා තමයි මම හිතනවා දීර්ඝ කාලීනව අපි සැලසුම් කරනකොට බලන්න ඕනේ කාරණා. වගාවක් ගේනවා නම් බහුජාතිකයෙක් මම හිතනවා අපේ රටේ සමාගමක් වගාවක් ගේනවා නම් අපි බලන ප්‍රමාණයට වගේ දෙගුණයක්වත් අපි හිතට බලන්න ඕනේ කියලා. අවම වශයෙන්. අධ්‍යක්ෂතුමා මේ ලංකාවේ පුවත්පත් වලින් මාධ්‍ය වලින් ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවි වලින් ඕන තරම් පරිසරය රැක ගැනීම ගැන කතා කරනවා. පරිසරය රැක ගැනීමේ ව්‍යාපෘති වන සංරක්ෂණ ව්‍යාපෘති දියත් කරනවා. හැබැයි ලංකාවේ පරිසරය ගැන කතා කරන්න තියෙන උනන්දුව ආදරය ලංකාවේ ඉන්න මේ වන සත්තු ගැන තියෙනවද කියන එක ගැටලුවක්. මම හිතන්නේ අද පරිසරවේදීන් ඒ වගේ පරිසරය ගැන බොහොම දයාවෙන් කතා කරන අය ගොඩක් බිහි වෙලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ ධනාත්මක සාධනීය පියවරකට මම දකින්නේ. මොකද අද යම් කුඩා පරිමාණයේ හෝ පරිසරයට යම් බලපෑමක් ඇති වෙද්දී ඒ හඬ නගන්න විවිධ පාර්ශවයන් ඉන්නවා. මම හිතන්නේ ඒක අපේ පරිසරයේ පැත්තෙන් ගත්තාම ඉතාමත් සාධනීය කාර්යයක්. හැබැයි ඔබතුමිය කිව්වාගේ ඒකට මට එකඟ වෙන්න ඔබතුමිය කිව්වේ වන ජීවීන්ටත් හඬක් නගන ඉන්නවද? ඇත්තටම ඔව්. මොකද දැන් අත්‍තරම සමාජ ජාල හරහාගෙන් බලද්දී යම් සතෙක්ගේ අනුතරපත් වුණත් ඒ වෙනුවෙන් හඬ නගන්න විවිධ පාර්ශවයන් ඉන්නවා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්.
හැබැයි යම් තැන්වලදී වනජීවීන් අනතුරුවට ලක්වීම සහ වනජීවීන්ට විවිධ අකරදැබ්බයන් ලක්වීම මේ වගේම ජීවිතයෙන් ඔවුන් විශාල වශයෙන් වන්දි ගෙවනවා. ඉතින් ඒවා බහුලව තියෙනවා. හැබැයි අපි ඒ ගැන තමයි කතා කරන්න ඕනේ. ඇයි මේ සතුන්ට මෙහෙම වෙන්නේ? ඊළඟට කෘෂිකර්මාන්තයයි මේ වනජීවී කොහොමද අපි සමතුලිතව මේ ක්‍රියාදාමය අරන් යන්නේ කියලා. වනජීවී රකින්න අතර කොහොමද අපි මේ රටේ කෘෂිකර්මාන්තය වගේ මනිස් සංවර්ධන ක්‍රියාකාරකම් ඉදිරියට අරන් යන්නේ කියන එක. අධ්‍යක්ෂතුමා මේ එහෙමනම් අපි පැහැදිලි කරමුකෝ අවස්ථාව ඔබතුමාට ලබා දෙනවා. ඇයි මේ විදියට සත්තුන්ට හිංසාවන් සිද්ධ වෙන්නේ? අපේ රටේ සත්ත්ව හිංසනය වගේ දේවල් සිද්ධ වෙනවද? අපි කතා කරමු ඒ පිළිබඳව. ඔව් ඇත්තටම වෙන්නේ දැන් අපි කලින් කතා කරා වගේ විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් එක්ක කෘෂිකර්මාන්තය සඳහා හෝ වේවා විවිධ සංවර්ධන ව්‍යාප්ති සඳහා හෝ වේවා එහෙම නැත්නම් විවිධ නීතිරෝධී කාර්යයන් සඳහා හෝ වේවා ජනාවාස සඳහා හෝ වේවා විවිධ ආකාරයෙන් වනාන්තර විනාශයම් සිද්ධ වෙනවා. එතකොට මේ විනාශ වෙන්නේ මේ සත්තුන්ගේ නිජ භූමිය, සතුන් ජීවත් වෙන පරිසරය. දැන් අපේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ පරිසර ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. ඉතින් ඇයි මේ අලි මැරෙන්නේ? ඇයි මේ අලි මේක වන්දි ගෙවන්නේ? ඇයි මේ එක්ක මිනිස්සු වන්දි ගෙවන්නේ? මේ අලීන්ට ප්‍රමාණවත් ඉඩකඩක් නැති වුණාම. ඉඩකඩ විතරක් තිබිලා හරියන්නේ නැහැ. මේ ඉඩකඩේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරගන්න තියෙන්නත් ඕන. ඔවුන්ට අවශ්‍ය ජලය, ඔවුන්ට අවශ්‍ය ආහාර තියෙන සහ ඔවුන්ට අවශ්‍ය අවකාශය. මේ සියල්ල භූමි ප්‍රදේශය තුළ තියෙනවා නම් මම හිතන්නේ ඒ සත්තු එළියට යෑම බොහොම අඩු වෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ අද දිනෙන් දින සංවර්ධන ක්‍රියාකාරකම් හින්දා මේ වනාන්තර විනාශ වෙනවා වගේම මේ වනාන්තර එකිනෙක හා සම්බන්ධ වෙන වනපෙත් අපි කොරිඩෝ කියන්නේ ඒවත් විනාශ වෙනවා. එතකොට මේ එක්ක වන සතුන්ට ඉතාමත් දැඩි බලපෑම් සිද්ධ වෙනවා. ඒකම මේ විශාල අලියතුන් වගේම ඉතා පුංචි සතෙක් පවා මේ ක්‍රියාදාමයත් එක්ක වන්දි ගෙවනවා. අධ්‍යක්ෂතුමනි මේ අපේ රටේ නාගරික කෘෂිකර්මාන්තය කියන්නේ සාර්ථක ක්‍රියාදාමයක්ද නැත්නම් මේ අපේ වගේ රටක නාගරික කෘෂිකර්මාන්තේ නියැලෙන්න කැමති අය ඉන්නවද? අනිවාර්යෙන් ඉන්නවා. ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශවල තට්ටු නිවාසවල උඩ තියෙන ස්ලැබ් එකක පවා වගා කරපු ගොවි මහතුරු අපිට හම්බ වෙලා තියෙනවා. ඒ තාක්ෂණය උන්ට දුන්නාම ඇත්තටම උන්ට යම්කිසි පෙළඹවීමක් තමයි අවශ්‍ය. තාක්ෂණයත් එක්ක ඒත් එක්ක ඉස්සරහට ගියපු අත්දැකීම් එක්ක තියෙනවා සාර්ථක වෙච්ච ගොවි මහතුරු. කාලත්‍රේ කතාබහ තුළින් විරාමයක් ලබා ගන්න අපි සූදානම්. විරාමෙන් අනතුරු අපි නැවතත් කතා කරනවා ගොවිතැන, වනසත්තු සහ කැලෑ නීතිය පිළිබඳව. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව ගොවිතැන, වනසත්තු සහ කැලෑ නීතිය. එහෙමත් නැත්නම් අද අපි කතා කරනවා වන සංරක්ෂණය, කෘෂිකර්මාන්තය සහ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන නීතිය පිළිබඳව. නීතිඥතුමා මේ ලංකාවේ ගොවිතැන, වනසත්තු සහ වනජීවී සංරක්ෂණය පිළිබඳව ක්‍රියාත්මක වන නීතිය මොන වගේද? මෙතෙන්දි ප්‍රධාන පනත් කීපයක් තියෙනවා. වනජීවීන්ගේ පැත්තෙන් ගත්තාම වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, ඊට පස්සේ වනාන්තර පරිසර පද්ධති ගත්තාම ඒ වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතට අමතරව වන සංරක්ෂණ ආඥා පනත ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරනවා. කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තාම ගොවිජන සංවර්ධන පනත, රජයේ ඉඩම් පනත, ඉඩම් සංවර්ධන ආඥා පනත, ඒ වගේම වාරි මාර්ග ආඥා පනත වගේ පනත් කීපයක් කෘෂිකාර්මික පැත්තෙන් තියෙනවා. ඒ වගේම කෘෂිකාර්මික භූමිය නඩත්තු කිරීම පැත්තෙන් ගත්තාම පාංශු සංරක්ෂණ පනත ගොඩක් වැදගත් කාර්යභාරයක් තියෙනවා මේ ඉඩම් වල සාරවත් භාවය සහ ඵලදායීතාවය ආරක්ෂා කර ගැනීමේ කාර්යය සඳහා. මේ ටික තමයි ප්‍රධාන පනත්. මීට අමතරව ආනුෂංගික පනත් ගැන කතා කරොත් තව ගොඩක් තියෙනවා. ඒවා මම මේ නෙවෙයි මේ වැදගත්ම වෙන ප්‍රධානම පනත් ටික තමයි කිව්වේ. නීතිඥතුමා මේ නීති යාවත් කාලීන වෙලා තියෙනවද මෑත කාලය තුල? මේ සමහර නීති යාවත් කාලීන වෙලා තියෙනවා. සමහර නීති යාවත් කාලීන වීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද වර්තමානයේ තියෙන අභියෝගයන්ටත් ඒකෙන් අපිට අනාගතයේ දැන් පේන අභියෝගනාත්මක ප්‍රවණතාවලට මුහුණ දෙන්නටත් නීතිය අලුත් වෙන්න ඕනේ. විශේෂයෙන් පාංශු සංරක්ෂණ පනත මම ඉස්සෙල්ලා කියපු පනත් වලින් යාවත් කාලීන වීමේ විශාල අවශ්‍යතාවයක් දැන් අපි කාලයක් තිස්සේ හඳුනාගෙන තියෙනවා. අධ්‍යක්ෂතුමා මේ ඔබතුමා කිව්වා ඔබ යටතේ තියෙන වනාන්තරවල තත්ත්වය පිළිබඳව මොනවද හඳුනගෙන තියෙන ගැටලු තියෙනවද මේ රක්ෂිතවල? ඇත්තටම ගැටලු රාශියක් තියෙනවා. මොකද මොනවද? ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ විවිධ පාර්ශ්වයන් විසින් මේ
රක්ෂිතවලට සිදුවන හානිය දිනෙන් දින රක්ෂිතවල ප්‍රමාණය අඩු වෙනවා. විවිධාකාරයෙන් රක්ෂිත බලෙන් අල්ලා ගැනීම ඊළඟට රක්ෂිතවල විවිධ ඉදිකිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම රක්ෂිතවල තියෙන තත්ත්වයට යම් බලපෑම් සිද්ධ වෙනවා. නම් මොකද අපි රක්ෂිතයක් ගත්තොත් රක්ෂිතේ පාරිසරික හොඳ යහපත් තත්ත්වයක තියෙනවා නම් තමයි ඒකේ ජීවි පරිසර පද්ධතිය හොඳින් රැකෙන්නේ. හැබැයි විවිධ ආක්‍රමණශීලී ශාක අපි දන්නවා. අපි දැන් උඩවලෝ ජාතික උද්‍යානයට ගියොත් උඩවලෝ ජාතික උද්‍යානයේ වැඩි ප්‍රමාණයක් වැහිලා තියෙනවා ලන්ටාන වගේ ශාකවලින්. ඒ වගේම බෝන්දර ජාතික උද්‍යානය කලපන්තර වගේ ආක්‍රමණශීලී ශාක. ඒතර මෙතනදී වෙන්නේ මේ පරිසර පද්ධතියේ සත්තුන්ට යහපත් පරිසරයක් නැහැ. උන්ට අවශ්‍ය ආහාර ජලය සඳහා හොඳ පරිසරයක් ඉටු වෙන්නේ නැහැ. දැන් මේකත් අපේ මේ රක්ෂිතවල තියෙන බලපෑමක්. ඊළඟට විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා රක්ෂිතවලට ලොකු බලපෑමක් ඉල්ලීමක් තියෙනවා. දැන් අලුතෙන් අපි හිතමුකෝ විදුලි බල පද්ධතියක් යනවා කියලා ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. එතකොට නගරයක් උඩින් යනවට ගමක් උඩින් යනවට විවිධ බලපෑම් ඇතිර. නමුත් එතනදී පහසුවෙන් තෝරගන්න එකක් තමයි මේ රක්ෂිතයක් කරා යන්න ගියොත් ඒකට සත්තු කෑ ගහන්නේ නැහැනේ. හරි. එතකොට ඒ වගේ විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා මේ රක්ෂිත ප්‍රදේශ කැලෑ යොදා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විවිධ රක්ෂිත සඳහා බලපෑම් ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ විදුලි රැහැන් වලින් සත්තුන්ට ජීවි පද්ධතියට පරිසර පද්ධතියට ඇති හානි මොනවද? හානි සිද්ධ වෙනවද? ඇත්තටම දැන් අපි විදුලි රැහැන් පද්ධතියක් මම උදාහරණයක් ගත්තේ විදුලි රැහැන් පද්ධතියක් ඇති වෙද්දී යම් ප්‍රදේශයක කැලෑ ඉවත් කරන්න සිද්ධ වෙන ඔය මාර්ගයේ. එතකොට මේ රක්ෂිතේ දෙකට බෙදීමක් සිද්ධ වෙනවා. එතකොට මේ රක්ෂිතේ දෙපැත්තේ ඉන්න සත්තු අන්තර් ක්‍රියාවලින් යම් බාධාවක් ඇති වෙනවා. ඒ වගේම අපි හිතන්න දැන් ගස් උඩින් පැන පැන යන සතෙක් ඊළඟ පැත්තට යන්න බෑ. ඊළඟ පැත්තට නම් අප ওই සතා ගහෙන් බැලලා අනිත් පැත්තට යන්න අවශ්‍යතාව තියෙනවා. ඒ වගේ මම මේ බොහොම සරල උදාහරණයක් ගත්තා. නමුත් අපි මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වෙනවා මේ තියෙන බාධාව. ඒ වගේ චුටි දෙයක් කියන්න දැන් එතෙන්දී අර මීමැස්ස අපි දැකලා තියෙනවා අහලා තියෙනවා අපේ භෝග වගාවේදී විශේෂයෙන්ම පරාගණයට වැදගත් වෙන පුංචි සතෙක්. දැන් ඔය මේ දියුණු වීමත් එක්ක අර වැඩියෙන් අර සංඥා කුළුණු දුරකථන සංඥා කුළුණු එහෙම වැඩියෙන් භාවිතා වෙද්දී අර ඒ යන තරංගات එක්ක යම්කිසි බලපෑමක් තියෙනවාදෝ කියන සැකයක් තියෙනවා. මොකද දැන්ට දිගින් දිගටම මීමැසි ගහණයට ලොකු බලපෑම් තියෙනවා. ඒගොල්ලන් ස්වභාවික ඒගොල්ලන්ගේ පරිසර පද්ධතිය හැර යනවා. ඉතින් ඒ වගේ බලපෑම් තියෙනවා වෙන්න පුළුවනි. මේ ඒක වක්‍රාකාරයෙන් කෘෂිකර්මයට බලපාන්න පුළුවන්. ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීව පසුගිය කාලේ රැල්ලක් බවට පත් වුණා. විශේෂයෙන්ම සමාජාලා වෙබ් අඩවිය ඔස්සේ. අධ්‍යක්ෂතුමනි අපිට කියන්න ලංකාවේ පුරන් කුඹුරු කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද මේ වෙනකොට? පුරන් කුඹුරු ඇත්තටම අක්කර 1,25,000ක විතර පුරන් කුඹුරු ප්‍රමාණයක් තියෙනවා. ඇයි පුරන් වෙන්නේ? ඇත්තටම පුරන් වෙන්න හේතු වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වාරි ගැටලු තියෙනවා. කුඹුරක් පුරන් වෙන්න ඒකට අවශ්‍ය පරිසර සාධක ටික හරියට ලැබුණ නැත්නම් ඒ කුඹුර ඒ විදිහට වගා කරන්න බෑ. එක්කෝ ජලය නොලැබීම, ඒ ජල මාර්ග අවහිර වෙලා තියෙන පුළුවන් කාලයක් තිස්සේ වාරි මාර්ග ගැටලු. ඊළඟට පාංශු ස්වභාවය, පාංශු වල නොයෙකුත් ගැටලු තියෙන්න පුළුවන්. එතකොට ලවණතාවය, ඊළඟට වැලි අධික වීම, කරදිය එන ගැටලු, අනේ වගේ නොයෙකුත් ප්‍රශ්න නිසා පුරන් වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර පළාතට තවත් ගැටලුවක් තියෙනවා. මොකද ශ්‍රමය කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉන්නේ බස්නාහිර පළාත තුළ ඇත්තටම මේ part time going කියලා අපි කියනවා. ඒ කියන්නේ රැකියාවක් කරන අතරතුර තමයි විභාගාවේ නියැලෙන්නේ. එතකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට එක කන්නේ එක අස්සෙන්න හොඳුන සමහරට ඊළඟ කන්නේ අතාරින්නත් පුළුවන්. අර ඒ වගේ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම ශ්‍රමය හොයාගන්න හරිම අමාරුයිනේ. දැන් විවගා කරන්න අපේ සාම්ප්‍රදායික අර පුරුදු වෙච්ච ගොවි මහතුරු ටික නැතිව ගියාම ඉස්සරහට යොදා ගන්න තියෙන ඒ නිපුණතාවයෙන් යුක්ත කට්ටිය හොයාගන්න ටිකක් අමාරුයි. ඒකත් එක්ක ටිකක් පුරන් වීමට තියෙන නැඹුරුතාවයක් තියෙනවා කියලා හිතෙනවා. මොනවද මේ කුඹුරු පුරන් වෙන්න බලපාන වාරි ප්‍රශ්න? ඒ කියන්නේ වාරි මාර්ග අවහිර වෙනවනේ. ගොඩක් වෙලාවට වාරි ජලය හරියට ලබා ගන්න බැහැ. ඒක නාගරීකරණයත් එක්ක සමහරක් කුඹුරු ඉඩම් හුදකලා වෙනවා. එතකොට මේ ජලය සමහර විට ජලය බැස්ම ගැටලුවක් වෙන්න පුළුවන්. ජලය රඳා පවතිනවා වැඩි. ඉතින් ඒ වගේ ගැටලු නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට අපි හැම වර්ෂයකම වගේ මේ පුරන් කුඹුරු අස්වැද්දීමට අලුතින් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඒක දිගින් දිගටම මේක තියෙන ගැටලුවක්.
පුළුවන් තරම් ගොවි මහතුරු නැඹුරු කරගෙන ඊට අදාළ උචිත වී වර්ග හඳුන්වලා දීලා තව ඒගොල්ලන් යොමු කරගන්න දිරිදීම් අපි දෙපාර්තමේන්තුවක් විදිහට ලබා දෙනවා තාක්ෂණයත් එක්ක සෑහෙන දුරට මේක මැඩපවත්ව ගන්න උත්සාහ දරනවා. ජාතික වැඩපිළිවෙලක් තියෙනවද මේ පුරන් කුඹුරු අස්වැද්දීම පිළිබඳව? එහෙමත් නැත්නම් කැමති කෙනෙකුට පුරන් වෙච්ච කුඹුරක් තියෙනවා නම් ගිහිල්ලා අස්වැද්දන්න ගොවිතැන් කරන්න පුළුවන්. කුඹුරු වගා කරන්නම නෙමෙයි සමහරක් වෙලාවට භෝග විවිධාංගීකරණයටත් දැන් ඉඩ දීලා තියෙනවා. සමහරක් විට අර වගේ ජල ගැටලුවක් තියෙනවා නම් වෙනත් භෝග වවන්න ඉඩ දීලා තියෙනවා. එළවලු භෝග, දණ්ඩ පළතුරු භෝග, කෙසෙල් වගේ ගොවි මහතුරුන්ට අර කුඹුරු වගා කරන්න බැරි වුණත් ඒ කුඹුරෙන් වෙනත් අස්වැන්නක් ලබා ගන්න, ඵලදායීතාවයක් ලබා ගන්න අවශ්‍ය තාක්ෂණය සහ ඒ පසුබිම ලබා දීලා තියෙනවා. නීතිඥතුමා මේ අපි ඉතිහාසයට ගියොත් කාලයකට කලින් අපේ පැරැන්නන් කැලෑ නීතිය, කැලෑ මහත්තුරුන් ලෙස හඳුන්වපු කොට්ටාශයක් හිටියා. ඔවුන්ට ගරු කරා, ඔවුන්ට ආදරය කරා. හැබැයි අද මේ සියල්ලම වෙනස් වෙලා වගේ. කැලෑ නීතිය කියලා ලංකාවේ ඔය සම්ප්‍රදායිකව මිනිස්සු කිව්වේ වන ආඥා පනත. එනත්නම් 2009න් පස්සේ වන සංරක්ෂණ ආඥා පනත කියලා ආයිත් නම් කළා. මේ පනත මුල් පනත එන්නේ 1885 දී. ඊට පස්සේ වර්තමාන පනත එන්නේ 1907 දී. එතන ඉඳලා මේ වෙනකොට සංශෝධන ගණනාවක් ඔස්සේ පනත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෙටියෙන් කියපු නම තමයි කැලෑ මහත්තුරු කියලා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිට වෙන්නේ 1949. ඊට පස්සේ තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු ඒ තමන්ට අයිති වනාන්තර සහ සතුන් ශාඛා ආරක්ෂා කර ගැනීමට යන්නේ. ඉතින් සමහර අය දෙකොල්ලටමත් කැලෑ මහත්තුරු කියලා කිව්වා ඒ කාලේ. දැන් වෙනකොට නම් ගොඩක් අය වනජීවී මහත්තුරු කවුද, වන සංරක්ෂණ මහත්තුරු කවුද කියලා දන්නවා. නමුත් තාම අර ව්‍යවහාරයේ සමාජයෙන් බැහැර වෙලා නැහැ එහෙම කියනවා. පරිසරය රැකගන්න යන අවස්ථාවලදී නිලධාරීන් සහ බලධාරීන් අතර ගැටුම් ඇති වෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්තද? ඔව් එහෙම ගැටුම් ඇති වෙන අවස්ථාවලුත් තියෙනවා. මම ඒකට උදාහරණ දෙන්න යන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවලදී යම් නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එහෙම නැත්නම් යම් අනවසර ක්‍රියාවන් වැළැක්වීමට යද්දී යම් බාධාවන් ඇති වෙන අවස්ථා තියෙනවා. මිනිසා විසින් පරිසරයට හානි කරන අවස්ථාවලදී ඔබේ ආයතනයේ නීතිය ක්‍රියාත්මක කරනවද? දඬුවම් පමුණුවන අවස්ථා තියෙනවද? පැහැදිලිවම අපේ වනසත්තා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ තියෙන සීමාවන් ඇතුළතදී අපේ දෙපාර්තමේන්තුව නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය ලංකාවේ තියෙන පරිසර නීතීන් වලින් ඉතාමත් ප්‍රබල නීතියක් විදිහට තමයි වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හඳුන්වන්නේ. ඒ වගේ අවස්ථාවලදී යම් නීති විරෝධී ක්‍රියාවලදී වනජීවි නිලධාරීන් ඍජුවම මැදිහත් වෙලා වුන් අපිට පොලිසියට අපහු යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කෙලින් මේ සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීමේ හැකියාව වනජීවි නිලධාරීන්ට තියෙනවා. අධ්‍යක්ෂතුමනි, මේ ලංකාවේ ගොවිතැනට නැත්තම් වගාවට හානි කරන සතුන් කවුද? අපි හැමෝම කතා කරන්නේ ලොකු සතෙක් නිසා අලියා පිළිබඳව. ඒ නිසා මිනිස් අලි ගැටුම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. ඊට අමතරව ඊට අමතරව පොඩි සත්තුත් ඇත්තටම අපේ භෝග වගාවට බලපෑම් කරනවානේ. මුවා, ඉත්තෑවා, ඒ වගේම වල්ලූරා, ඊළාට ආහාරකා, මිහාරකා ඒ වගේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පක්ෂීන්, දැන් මොනරා වගේ සතෙකුන්ගෙනුත් අපිට භෝග වගාවන්ට හානි වෙනවා. වඳුරා ඒ වගේ අර අලියා විතරක් නෙවෙයි සත්තුන් කියලා හානිය ගත්තාම මීයාගෙන් පවා අපේ භෝග වගාවලට හානි වෙනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම අපේ පාරම්පරික ගොවි මහතුරු නම් කරේ හැමතිස්සෙම සතාටත් හානියක් වෙන්නේ නැතුව සතාව පළවා හැරලා අපේ භෝගය ආරක්ෂා කරගත්ත එක උදාහරණ අපි දන්නවා. පඹය අපි දන්නවනේ. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන සතාට හානියකුත් නෑ. අපේ භෝග වගාවත් ආරක්ෂා වුණා වී වගාව. ඒ වගේම අපිට මතකයි පුංචි කාලේ කුරුළු අඹන්න කියලා යනවා. ගිරව් රෑන් පිටින් ඇවිල්ලා අපේ කුඹුර වනසන්න එනකොට අපි ගිහිල්ලා කෑ ගහලා පුංචි ළමයි පවා ගිහිල්ලා ඒක ආරක්ෂා කරගත්තා. එහෙම ඒත් එක්කම කුරුළු පාළුව කියලා වෙනම කොටසක් ඒගොල්ලන්ට වෙන් කරලා තිබ්බා ඉස්සර කාලේ. ඉතින් දැන් ඒ තත්ත්වය චුට්ටක් වෙනස් වෙලා ඇත්තටම නමුත් තාමත් ඒ සම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන ගොවි මහත්තුරු ඉන්නවා. දැන් දිය හොල්මන. එතකොට ඒ වගේ සතෙක් එන්න එක වළක්වලා අපේ භෝගේ ආරක්ෂා කරගත්තා. ඒ වගේම දැන් පළතුරු වගාවෙන් කොහොමද එනේ හානිය වළක්ව ගන්න? සමහරක් වෙලාවට දැන් රඹුටාන් වගාව එහෙම තියෙනකොට රැට ලයිට් එකක්, ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් දාලා එහෙම නැත්නම් මුළු ගහම net එකකින් ආවරණය කරලා
එහෙම තමන්ගේ භෝගය ආරක්ෂා කරගන්නවා. ඉතින් ඇත්තටම සතුන්ට හානියක් නැතුව සතුන්ට හිංසා කරන්නේ නැතුව අපේ අස්වැන්නත් ආරක්ෂා කරගන්න තාක්ෂණයක් තියෙනවා. නමුත් හැබැයි තවදුරටත් මහා පරිමාණයෙන් කරද්දී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා දියුණු විය යුතුයි කියලා මම හිතනවා. අධ්‍යක්ෂතුමා මේ ලංකාවේ මිනිස් අලි ගැටුම බොහෝ දෙනෙක් කතා කරන ගැටුමක්. බොහෝ වෙලාවට අද වෙද්දී පරිසරවේදීන් කියන්නේ ලංකාවේ අලි මිනිස් ගැටුමක් නැහැ තියෙන්නේ මිනිස් අලි ගැටුමක් කියලා. මිනිසා විසින් අලි මංකඩ ආක්‍රමණය කිරීම නිසා මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ තියෙන මේ මිනිසා සහ අලියා අතර ගැටුම අවම කරන්න ඔබේ ආයතනයෙන් ඔබේ දෙපාර්තමේන්තුවෙන් මොනවද කරන්නේ? ක්‍රියාමාර්ග ගන්නවද? ඔව් පැහැදිලිව අපි ඇත්තටම වගකිය යුතු රාජ්‍ය ආයතනය තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මිනිසා සහ අලියා අතර තියෙන මේ ගැටුම අවම කරන්න. අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ ගැටුමේ මොකක්ද තියෙන ප්‍රතිඵලය. ඇත්තටම බලද්දී වාර්ෂිකව අලියතුන් 300ක් 400ක් පමණ මැරෙනවා මේ අලි මිනිස් ගැටුම එක හේතුවක්. මොකද ලංකාවේ අවුරුද්දට සාමාන්‍යයෙන් අලි 300ක් 400ක් අතර මැරෙද්දී මේකෙන් 50ක් 40ක් 50ක් වගේ ප්‍රමාණයක් මැරෙන්නේ මේ විවිධ මිනිස් ක්‍රියාකාරකම්ෙන් එක්ක වෙඩි තියලා එක්ක විදුලිය ඇදලා එහෙම නැත්නම් දැන් අර හක්ක පටස් වගේ බොහොම මානුෂික ක්‍රියාදාමයන් හින්දා ඒ වගේ 140ක් 50ක් විතර අලි මැරෙනවා මේ අලි මිනිස් ගැටුම ඍජුවම. ඒ වගේම මිනිස්සු සාමාන්‍යයෙන් 100ක් විතර ඍජුව මැරෙනවා මේ අලි පහර දීම නිසා. ඉතින් මේ වගේ විශාල හානියක්. ඒ වගේම වගාවන්ට දේපල වලට වෙන හානිය ඉතාමත් විශාලයි. ඉතින් අලි මිනිස් ගැටුමෙන් බලපෑම අලින්ට වගේම මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඉතින් අලි මිනිස් ගැටුම ඇති වෙන්න හේතු මොනවාද කියලා සලකා බලද්දී මම අර කලින් කිව්වා වගේ වනාන්තර එන්න අඩු වෙනවා. අලින්ගේ නිජබිම් නැති වෙනවා. එතකොට මේක ප්‍රධානම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ අලි මිනිස් ගැටුම. ඒ වගේම අලින් බොහොම එක තැනක සීමා වෙච්ච සත්තු විශේෂයන් නෙමෙයි අලින් සංක්‍රමණය වෙනවා. ඔවුන් සංක්‍රමණය වෙනවා කියන්නේ ඔවුන් යම් නිශ්චිත භූමි ප්‍රදේශයක ජීවත් වුණාට ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා මේ භූමි ප්‍රදේශය වෙනස් වෙනවා. ඒ කියන්නේ පායන කාලෙකදී ඔවුන්ට සිද්ධ වෙනවා වැඩි දුරක් ගමන් කරන්න අවශ්‍ය ජලය සහ ආහාර හොයන්න. එතකොට මේ ගමන් කරන්න යම් නිශ්චිත ප්‍රදේශ හරහා තමයි යන්නේ. එතකොට මේ ප්‍රදේශ එක්ක ගොවිබිම් වුණොත් එහෙම නැත්නම් ජනාවාස බවට පත් වුණොත් එතනදී මිනිසා සහ මේ අලියා අතර ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම එතනදී අලියා හා මිනිසා එකම භූමි ප්‍රදේශයක් පාවිච්චි කරන්නේ. දවල් කාලේ මිනිස්සු පාවිච්චි කරන ප්‍රදේශය රාත්‍රී කාලේ ඇවිල්ලා අලි පාවිච්චි කරනවා. එතකොට මේ දෙගොල්ල අතර ගැටුමක් ඇති වෙනවා. ඉතින් ඔබතුමිය අහපු එකක් තමයි මොනවාද අපි වනජීවි දෙපාර්තමේන්තුව මේ ගැටුම අවම කරන්න කරලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ලංකාව වගේම ලෝකෙත් ඉතාම බහුලව සහ ජනප්‍රියම යොදන එක තමයි අලින් සහ මිනිසා වෙන් කිරීමේ යම් බාධකයක් ඇදීම. විදුලි වැට තමයි යොදන ජනප්‍රියම සහ කාර්යක්ෂම බාධක දැනට හඳුනාගෙන තියෙන. අපි විවිධ ආකාර පරීක්ෂණ සහ විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. නමුත් මේ වෙද්දි දැනට යම් සාර්ථකත්වයක් තියෙන විදුලි වැටෙන් පමණයි. මේ වෙද්දිත් විදුලි වැට කිලෝමීටර් 4500කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ ඉදි කරලා තියෙනවා. එතකොට මේ ඉදිකිරීම වලට ඉතා විශාල මුදලක් වැය වෙනවා. එතකොට මේ බොහෝ දේවල් ගෙන්නන්නේ පිටරටින්. එතකොට පිටරට වඩාත් ඉතා විශාල මුදලක් අපි වැය යවනවා මේ අලි මිනිස් ගැටුම ආම කිරීම සඳහා. ඒ වගේම විවිධ බාධක අගල් කැපීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ස්වභාවික ජීවිත ඉදිකිරීම කරනවා. ඒකම තව හේතුවක් තමයි මේ ඇයි අලි ගමට යන්නේ. අර මම කලින් කිව්වා වගේ වනාන්තර ඇතුලේ අලියන්ට අවශ්‍ය ආහාර හා ජලය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එතකොට අපි ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රභව ඇති කිරීම, වැව් ගොඩනැගීම්, ඊළඟට විවිධ ජල ප්‍රභව ඇති කිරීම, ඒ වගේම අලි ජීවත් වෙන ප්‍රදේශයේ අවශ්‍ය ආහාර නැති වෙන්න හේතුත් මොනවද බලන්න ඕන. අර මම කලින් කිව්වා වගේ උඩවලේ අලි විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ලන්ටානා වගේ ගඳ පාන අපි කියන්නේ ගඳ පාන කියලා ඒ වගේ ශාක ව්‍යාප්ත වීම නිසා ඔවුන්ගේ ආහාර අඩු වෙලා තියෙනවා. ඉතින් අපි වනජීවි සුපෝෂණ වැඩසටහන යටතේ මේ තියෙන ආක්‍රමණශීලී ශාක ඉවත් කරලා ඒ සත්තුන්ට අලින් සහ අනිත් වනජීවීන්ට අවශ්‍ය ආහාර සුලභ කිරීම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් මේ අලි මිනිස් ගැටුමේ ඉතාමත් වැඩියෙන්ම බලපෑම තියෙන්නේ බොහොම ගම්මාන ආශ්‍රිතව ඉන්න දුප්පත් අහිංසක ගොවීන්ට. එතකොට යම් මට්ටමක හෝ ඔවුන්ට සහනයක් දෙන්න නම් මේ හානියට අපි යම් මන්දි ගෙවීමක් කරනවා. ඒක මම කියන්නේ ප්‍රමාණවත් කියලා. නමුත් යම් හෝ සහනයක් සඳහා යම් පුද්ගලයෙක් මිය ගියොත් ඔවුන් සදාකාලික ආබාධයටපත් වුණොත්, එහෙම නැත්නම් තුවාල වුණොත්, එහෙම නැත්නම් ඔවුන්ගේ දේපල වලට හානියක් වුණොත් මේ සඳහා අවශ්‍ය වන්දි මුදල් අපි ගෙවනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට
මිලියන 150කට වඩා වැඩි ප්‍රමාණයක් අපි වැය කරනවා මේ වන්දි ගෙවීම සඳහා. ඊට අමතරව තමන්ගේ ඉඩමට අලියෙක් ආවොත් පළව හරින්න අලියෙක් පන්නන නිකන් පොළු කැලක් කරන් යන්න මෙහෙන්. එතකොට යම් ශබ්දයක් හෝ ඇති කරලා අලියා පළව හැරීමට අවශ්‍ය අලි වෙඩි බෙදා හැරීම කරනවා. එතකොට ඒ වගේ අලි වෙඩි බෙදා හැරීම සඳහා අපි වසරට මිලියන 160ක් 70ක් විතර වියදම් කරනවා. ඉතින් ඒ වගේ ක්‍රියාදාමයන් රාශියක් ඒ වගේම නව පරීක්ෂණ රාශියක් වෙනවා. විවිධ පුද්ගලිකාංශය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතනත් අපිත් එක්ක එකතු වෙලා අලි අර early warning system ඒ කියන්නේ අලි කලින් එද්දි දැනගන්න පුළුවන් ක්‍රියාකාරකම් දැන් අත්හදා බැලීමෙන් සිද්ධ වෙනවා. ඒ වගේම විවිධාකාරයේ අලි වැටෙත් අලුතෙන් එකතු කිරීම සිද්ධ වෙලා වඩා කාර්යක්ෂමව මේ අලි වැට කොහොමද අලි පළවා හැරීම සඳහා එහෙම නැත්නම් අලි ගම්මාන වලට ඒම වැළැක්වීම සඳහා යොදා ගන්න කියන මොඩිෆිකේෂන් මේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ක්‍රියාදාමයන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තව පරීක්ෂණ ක්‍රමවේදයන් දැන් සමහර අලි ඉන්නවා අපි රේඩියෝ කරපටි පලන්දලා ඔවුන්ගේ විසුම් ප්‍රදේශය කොහෙද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට යම් අලියෙක් ගම්මාන ආශ්‍රිතව එනවා නම් අපිට කල්ැතුව කියන්න පුළුවන් මේ අලිය දැන් ගමට කිට්ටු වෙලා තියෙන්නේ. දැන් මේ අලිය පළව හරින්න පුළුවන් කියලා. අපි මේකෙදී ඊටමත් හොඳින්ම පාවිච්චි කරන තරම් තමයි අර සිංහරාජ අලි දෙන්න. සිංහරාජේ ඒ හුදකලා අලි දෙන්න එක් කාලෙකදී ගම්මාන වලට ඇවිල්ලා විශාල හානියක් කරනවා. ඉතින් අපි මේ වෙද්දී අලි රේඩියෝ කරපටි පලන්දලා තියෙන. දැන් අපි දන්නවා මේ අලියා ගම්මාන කිට්ටුවට එද්දී අපි කල්ලාතුව අපි දැනගන්නවා. එතකොට අපිට පුළුවන් අපේ නිලධාරීන් යොදවලා සහ ගම්මාන වල පුද්ගලයන් දැනුවත් කිරීම කරලා ඔවුන් මේ ප්‍රශ්නෙන් යම් මට්ටමකට මිදෙන්න අවශ්‍ය කටයුතු කරන්න. අධ්‍යක්ෂතුමා මේ ලංකාවේ වනජීවීන් වනසත්තුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ තියෙනවනේ යාල උඩවලව මින්නේරිය මේ වගේ ප්‍රදේශවල ඉන්න අලියෙකුට ඇවිදගෙන යාමේ අවකාශය නැත්තම් ඉඩකඩ තියනවාද? ඉතිහාසය නම් කියනවා මේ දකුණ හිටපු අලියෙකුට විල්පත්තුව දක්වා ඇවිදගෙන යන්න පුළුවන් නැත්තම් කඳුකරයට යන්න පුළුවන් හැකියාව තිබ්බා කියලා. දැන් එහෙම හැකියාවක් තියෙනවද? යම් මට්ටමක තියෙනවා. හැබැයි දැන් ඔය කතාව අපි කිව්වට අපිත් අහපු දෙයක් තමයි යාලේ ඉන්න අලියා විල්පත්තුවට එනවා එහෙම කියලා. හැබැයි අපි අර මම කලින් කිව්ව රේඩියෝ කරපටි තාක්ෂණය අපි බලද්දී අලි ඔය කියන තරම් දුරක් නම් ගමන් කරන්නේ නැහැ. හැබැයි ඔවුන් යම් දැන් අලියෙක්නේ අලියට අවශ්‍ය විශාල සතෙකුට අවශ්‍ය ආහාර ජලය ලබා ගන්න ඕම් දවසට කිලෝමීටර් 15ක් 20ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරනවා. හැබැයි අපි කලින් හිතපු විදිහට සංක්‍රමණය උඩවලව ඉන්න අලියා යාලට යන්න පුළුවන්. හැබැයි විල්පත්තුවට වගේ කිලෝමීටර් 300 යන අවස්ථාව නම් අපි රේඩියෝ කරපටි තාක්ෂණයෙන් නිරීක්ෂණය කරේ නැහැ. ඔවුන් විසුම් ප්‍රදේශය අර මම කිව්වා වගේ අඩු වෙනවා වැඩි වෙන අවස්ථාවලදී යම් සංක්‍රමණයක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට ඇත්තටම අර මම කලින් සඳහන් කරා වගේ අලි මිනිස් කරමුන එක හේතුවකුත් මේ අලි ගිය ප්‍රදේශ දැන් විවිධ ආකාර සංවර්ධන ක්‍රියාකාරකම් හින්දා විනාශ වෙලා තියෙනවා. ඉතින් එතනදී අලියා හා මිනිසා නිතර නිතර ගැටෙන්න ගියාම එතනත් අලි මිනිස් ගැටුමක් ඇතිවීමක් වෙනවා. අධ්‍යක්ෂතුමනි මේ පහුගිය කාලේ රැල්ලක් විදියට හැමෝම ගෙවතු වගාවට යොමු වුණා COVID-19ත් එක්ක. දැන් මේ කටයුත්ත අමතක වෙලාවක්ද? නැහැ එතන ඇත්තටම රැල්ලක් විදිහට ගොඩක් උද්‍යෝගයක් ඇති වෙලා කට්ටිය පෙළවුණා ගෙවතු වගාවට. නමුත් අර හැමදාම උද්‍යෝගයෙන් කරන ගොවි මහතුරු ටික ඒ කට්ටිය හැමදාම ගෙවතු වගාවෙන් නියැලෙනවා. ඒ කාලෙදී ඇත්තටම රැකියාවට යන්න බැරුව ගෙවල් වල නැවතිලා එහෙම හිටපු කණ්ඩායමකුත් මේකට එකතු වුණා. දැන් සමහරක් විට ඒ කට්ටිය මග ඇරිලා ඇති. නමුත් ඒ වෙච්ච උද්‍යෝගයේ උනන්දුව තාමත් තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ දැන් අපේ ගොවි මහතුරුන්ගේ ආකල්පේ චුට්ටක් වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. මොකද හැමදාම බලාපොරොත්තුෙන් ඉන්නේ කවුරු හරි දෙනකන් ඇටයක් පැලයක් හරි කවුරු හරි දුන්නොත් වගා කරන්න. නමුත් එහෙම නෙවෙයි. දැන් එක සැරයක් අපි පැලේ හදාගත්තා අස්වැන්න ගත්තා. එහෙමනම් අපි දැනගන්න ඕනේ අපි ඊළඟ සැරේ අපිට අවශ්‍ය බීජ ටික එකතු කරගෙන ඊළඟට අපි වගාවක් දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනි කියන එක ඒක තමා විසින්ම අවබෝධ කරගෙන යනවා නම් ඊටාම වැදගත්. එහෙම කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක තමයි ආකල්පය මේ වෙනස් වෙන්න ඕනි කියලා මම හිතන්නේ. නමුත් උද්‍යෝගය නැති වෙලා නැහැ මම හිතන්නේ.
නීතිඥතුමා මේ අපේ රටේ වනාන්තර අනවසර ලෙස අල්ලාගෙන ඉදිකිරීම සිදු කිරීම කියන ගැටලුව කාලයක් තිස්ස තිබ්බ ගැටලුවක්. හැමදාම මේ ගැටලුව වෙනස් වෙවි අලුත් වෙවි විවිධාකාරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්ද නැත්නම් මොකක් හරි වෙනත් ගැටලුවක් තියෙනවා? නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක වීම සෑහීමකට පත්වෙන ප්‍රමාණයකට සහ ප්‍රමාණවත් ආකාරයකින් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නෙට උත්තරේ නම් එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉන්න නිලධාරී ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඒක නිසා ඒ වනාන්තරයක් හෝ ඒ පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය අවම නිලධාරීන් ප්‍රමාණයක්වත් යොදා ගැනීමට නොහැකි තත්ත්වයක තමයි මේ අය රාජසරාව කරන්නේ නැත්නම් තමන්ගේ රාජකාරීමේ කටයුතු කරන්නේ. ඉතින් ඒ තත්ත්වය තුළ විවිධ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය දෙපාර්තමේන්තු දෙකම මම එකට අරගෙන කතා කරන්න වනාන්තර ගැන කතා කරනකොට හින්දා ඒගොල්ලන්ට අවශ්‍ය නීතිමය සහයෝගීතාවය ප්‍රශස්ත මට්ටමින් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නීති නිලධාරියෝ ඉන්නවා. හැබැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ වැඩිහිටි ජීවිතය තුළ මම දැකලා නැහැ නීති නිලධාරියෙක් ඉන්නවා කවදාවත්ම. ඉතින් ඒතොන් ලොකු අඩුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවට නීති නිලධාරියෙක් නෙවෙයි නීති අංශයක් තියෙන්න ඕනේ. ඒ නීති අංශයක් දැන් තියෙනවා. හැබැයි මේ නීති අංශය තුළ මේ විෂය පිළිබඳව නිපුණත්වයක් තියෙන නීතිඥවරු කීප දෙනෙක් ඉන්න ඕනේ. තමන් නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයට නොගියත් නිලධාරීන්ට නඩු පැවරීමේදී අවශ්‍ය අනිකුත් සහයෝගය ලබා දෙන්න. මොකද අපි දකිනවා මේ නීති විරෝධී කටයුතු කරන ගොඩක් අය දුප්පත් මිනිස්සු නෙවෙයි හොඳට ධනවත් අය. ඒ අයට විරුද්ධව නඩුවක් පැවරුවාම ඒගොල්ලෝ ලංකාවේ ඉන්න හොඳම දක්ෂම නීතිඥයන්ව විශාල මුදලක් වැය කරලා ගේනවා. ඒගොල්ලෝ මුලින්ම නඩුව ගෙනාවහම විරෝධතා දදා නඩුව අවුරුදු ගාණක් තමන්ගේ පරමාර්ථය ඉෂ්ට වෙනකම් අදගෙන යනවා. අන්න ඒ වගේ දේවල් වලදී නිලධාරියෙක් කොච්චර දක්ෂ වුණත් නීතිඥ සහායක් අවශ්‍ය වෙනවා. ඇත්ත නීතිපති සහාය ලබා ගැනීම. හැබැයි ඒකට එහා දෙපාර්තමේන්තුව ඇතුලේ නීතිමය ශක්තිය වැඩි කිරීම මම හිතනවා හැම දෙපාර්තමේන්තුවක්ම හැම අධිකාරියක්ම විසින්ම කර යුතු දෙයක්. ඒක සඳහා රජය විශේෂ අනුග්‍රහයක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ රාජකාරියේ විශාල කොටසක් වෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වෙන වෙනම නීති අංශ දෙකක් දෙපාර්තමේන්තුව තුළ තියෙන්න ඕනේ. ඊළඟට තොරතුරු පිළිබඳව දැනුම් දීමේ ක්‍රමවේදයක් හදාගන්න එක. දැන් අපි දන්නවා රේගුවේ තියෙනවා රේගු බුද්ධි අංශයක්. නමුත් මේ දෙපාර්තමේන්තු දෙකටත් බුද්ධි අංශය දෙපාර්තමේන්තු තුළ තියෙන්න ඕනේ. එතකොට වැරදක් කරන අවස්ථාව වෙනකොට වෙනත් ආකාරයකින් විධිමත් විමර්ශනයකට මෙහා ගිය තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක්. ඊළඟට විමර්ශන අංශ ඇතුලේ වෙනම පිහිටවන්න ඕනේ. නීති අංශයට අනුයුක්තව හෝ වෙනම බුද්ධිසා විමර්ශන ඕන නම් එකතු කරලා ගන්න පුළුවන් වඩා දියුණු වෙන්න. ඊළඟ එක තමයි දෙපාර්තමේන්තුව වල තියෙන විද්‍යාත්මක හා තාක්ෂණික ශක්තිය වැඩි දියුණු කරන්න ඕනේ. අද ලෝකයේ තියෙනවා දියුණු තාක්ෂණික ක්‍රම, විද්‍යාත්මක ක්‍රම මේ හොරු අල්ලන්න, විනාශකාරීන් වල්ලන්න. ඒ වගේම විනාශකාරී පුද්ගලයන් නවීන තාක්ෂණය පාවිච්චි කරගෙන කරන කටයුතු තියෙනවා නම් ඒවා ඇල්ලීමටත් තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් තියෙන නිලධාරී පිරිසක් ඉන්න ඕනේ. එතකොට ඒ තාක්ෂණික දැනුම ඒ විෂය දැනුමටම සමගාමීව ලබා දෙන්න ඕනේ. ඒක ලංකාවේ තාම සිද්ධ වෙච්ච බවක් අපිට පේන්නේ නැහැ. ඒක නිසා මේ දෙපාර්තමේන්තු දෙකටම මේ කියන කාරණා සියල්ලම පොදුයි. මම මේ දෙපාර්තමේන්තු දෙක වෙනුවෙන් ගොඩක් තැන්වලදී මේ දේවල් කියනවා මේවා වෙන්න ඕනේ කියලා. එතකොට මේකේ පළවෙනිම දේ තමයි මේ දැන් ඉන්න නිලධාරී ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මම දකින්නේ ප්‍රශස්ත සේවයක් කරන්න නම් 9 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. 9 ගුණයක් බැරි නම් අඩුම ගානේ එකෙන් 3න් 2ක් 6 ගුණයක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් ගාන 6000ක්වත් උනේ නැත්නම් ඔය අපි බලාපොරොත්තු වෙන දේ කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි දේශපාලන මැදිහත් වීම. මම හිතනවා මේ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට මම පොඩි ಗುಣ පූර්ණයකුත් කරන්න ඕනේ. දේශපාලන මැදිහත් වීම වෙන්නේ ප්‍රධාන ආකාරයෙන් කටයුතු තුනක් වෙනුවෙන්. එකක් තමයි නීති විරෝධී කටයුත්තක් කරන පුද්ගලයෙක්ව නිදහස් කරගන්න දේශපාලනඥයෝ උත්සාහ කරනවා. දෙවෙනි එක තමයි නීති විරෝධී දෙයක් කරන්න කියලා නිලධාරීන්ට බල කරනවා. තුන්වෙනි දේ තමන්ගේ නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියලා නිලධාරීන්ට බල කරනවා. මේ තුනම දේශපාලන මැදිහත් වීම තුළ තියෙනවා. නීති විරෝධී අය වෙනුවෙන් පෙනී සිටීම, නීති විරෝධී කටයුත්තක් කරන්න කියලා බල කිරීම, නැත්නම් තමන්ගේ නීත්‍යානුකූල රාජකාරියෙන් බැහැර වෙන්න කියලා නිලධාරීන්ට කරන බලපෑම. මේ තුනම එක වගේම ඊ타ත්ම නිර්ලජ්ජිත, ඊ타ත්ම පිළිකුල් සහගත තත්වයක් විදිහට තමයි මම දකින්නේ. තුන්වෙනි වශයෙන් කියන්න ඕන ආයතන ඇතුළත් යම් යම් දූෂණ, අක්‍රමිකතා, කම්මැලිකම් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවත් මේ නීතිය ක්‍රියාත්මක කිරීමට සාර්ථකව බාධාවක් වෙනවා. කාලත්‍රේ කතා බහ තුළින් විරාමයක් ලබා ගන්න අපි සූදානම්. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු ගොවිතැන, වනසත්තු සහ කැලෑ නීතිය පිළිබඳව.
විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපේ මාතෘකාව ගොවිතැන වනසත්තු සහ කැලෑ නීතිය. අද අපි කතා කරන්නේ කෘෂිකර්මාන්තය වන සංරක්ෂණය සහ ඒ හා සම්බන්ධ නීති රීති පිළිබඳව. අපි අද වැඩසටහන තුළින් ලංකාවේ ස්වභාවික වන වැස්ම සහ ලංකාවේ ස්වභාවික වන වැස්මට අද තියෙන තර්ජන පිළිබඳව හඳුනගත්තා. අපි සූදානම් වෙන්නේ ලංකාවේ වන වැස්ම රැක ගැනීම සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීම පිළිබඳව කතා බහ කරන්න. අධ්‍යක්ෂතුමියනි, මේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී අලුත් භෝග හොයා ගැනීම සිද්ධ වෙනවද? ඒ වගේම මේ හොයාගන්න අලුත් භෝග සහ වැඩි අස්වනු ලබා දෙන භෝග ලබා දීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම ගොවියාට ලබා දෙනවද? ඔව්, අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තොත් ප්‍රධාන අංශ තුනක් තියෙනවා. කෘෂිකර්ම පර්යේෂණ අංශය, ව්‍යාප්ති අංශය, පුහුණු අංශය. එතකොට පර්යේෂණ අංශ වලින් අපේ නව ප්‍රභේද හොයා ගන්නවා. එතකොට ඒකට අවශ්‍ය තාක්ෂණය, පලිබෝධ පාලනය, ඊළඟට රෝග කෘමි පලිබෝධීන් පාලනය, ඊළඟට වැඩි අස්වනු ලබා ගන්න කොහොමද, ඊට අවශ්‍ය පොහොර නිර්දේශ ලබා දීම කොහොමද, ඊළඟට වෙනත් භෝග වගාවෙන් වැඩි අස්වැන්නක් ගන්න මොනවාද වෙන තාක්ෂණික කරුණු, අන්න ඒ වගේ පර්යේෂණ කරනවා. ඒත් එක්කම ඒ ලබා ගන්න පර්යේෂණයෙන් ලබා ගන්න තොරතුරු ප්‍රතිඵල අපි ගොවි මහතුරුන්ට ලබා දීම කරන්නේ ව්‍යාප්ති අංශයෙන්. එතකොට ව්‍යාප්ති හා පුහුණු අංශයෙන් ඒ දැනුවත් කිරීමත් එක්කම ගොවි මහතුරුන්ට ඒ තාක්ෂණය ලබා දීම කරනවා. එතකොට දැන් පාරම්පරික වගා කරපු ප්‍රභේදات එක්ක දැන් ගොවි ජනතාවගේ ඉල්ලීමට අනුව සහ වැඩි අස්වැන්නක් ලබා ගන්න කොහොමද ඒ ප්‍රභේදවල තියෙන ලක්ෂණ වැඩි දියුණු කරගනිමින් අපේ පර්යේෂණ ආයතනයේ තියෙන විභාගාව ගත්තොත් බතලගොඩ වී පර්යේෂණ ආයතනය, ඒ හා සම්බන්ධ ප්‍රාදේශීය පර්යේෂණ ආයතන තියෙනවා, ලබදුව ප්‍රාදේශීය පර්යේෂණ ආයතනය, ඊළඟට තව එළවලු භෝග පර්යේෂණ ගත්තොත් උද්‍යාන භෝග පර්යේෂණ මධ්‍යස්ථානය ගන්නෝරුව, ඒ වගේ විවිධාකාර භෝග සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අර ව්‍යාප්ති අංශයෙන් පළාත් 9ක ව්‍යාප්ති අංශයේ කෘෂිකර්ම උපදේශ කළ තමයි අපේ පල්ලෙහා මට්ටමේ ගොවීන් කරා ඒ තාක්ෂණය ගෙන යන්නේ. ඔවුන් හරහා අපේ ගොවි ජනතාවට ඒ තාක්ෂණික තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. අධ්‍යක්ෂතුමනි, මේ අපි දකිනවා බොහෝ වෙලාවට කොළඹින් එළියට යන අවස්ථාවලදී මේ රක්ෂිත ප්‍රදේශවලට කැලිකසර බැහැර කිරීමේ ගැටලුව බොහෝ තැන්වල තියෙනවා. ඒ වගේම මේ කැලිකසර බැහැර කිරීම නිසා සතුන් විවිධ රෝගාබාධ වලට ලක් වෙන අවස්ථාත් අපි දකිනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙද්දිත් අපේ රටේ ජීවත් වෙන ජනතාව මේ වැරදි ක්‍රියාවේ මෙහෙදෙනවද? ඔව්, එකක් තමයි අපේ රටේ ජනතාව පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ ගෙදර කැලිකසර ටික තමන් කළමනාකරණය කරගන්නේ නැහැ. ඒක කොහාට හරි ගිහිල්ලා දාන්න තමයි බලන් ඉන්නේ. එක්ක ත්‍රිවිල් එකේ යට ගමන් දානවා. එහෙම නැත්නම් වාහනයෙන් ඇවිල්ලා බොහොම සුපිරි වාහනවල ඇවිල්ලා තමන්ගේ කුණු මල්ල හොරෙන්ම දාලා යනවා. එන්නේ මේ මට්ටමට තමයි අපේ ජනතාව තාම යම් කොටසක්, මම හැම එක්කෙනාම කියන්නේ හැදිලා තියෙන්නේ. එතකොට මෙතනදී අර කැලෑවක් දැක්කොත් එයාට බොහොම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පුද්ගලයෝ වශයෙන් මේ වගේ වැඩ කරනවා. ඒ වගේම සමහර පළාත් පාලන ආයතන, රාජ්‍ය සභා සහ පළාත් පාලන ආයතන වලත් මේ වැඩේ කරන අවස්ථා තියෙනවා. අපි දකිනවා මේ අධ්‍යක්ෂතුමනි මහා පරිමාණයෙන් කැලිකසර බැහැර කරලා තියෙනවා රක්ෂිත ප්‍රදේශ වලට. අපේ වනජීවි රක්ෂිත නොවෙන්න පුළුවන්. නමුත් රක්ෂිත වලට ආසන්නව තියෙන වනාන්තර ප්‍රදේශවල කැලිකසර බැහැර කිරීමෙන් වෙන්නේ මේවා සඳහා සතුන් ආකර්ෂණය වෙන, විශේෂයෙන්ම අලියැත්තු. අපි දැකලා තියෙනවා ලංකාවේ මේ වගේ කැලිකසර බැහැර කරන ස්ථාන කීපයක්ම තියෙනවා. මේකේ දවසේ ඕනම වෙලාවක ගියොත් අලි 10ක් 15ක් දකින්න පුළුවන්. ඉතින් මේ සත්තු කැමති පනි රසට සහ විවිධ රසවලට. ඉතින් අර කැලේ තියෙන්නේ බොහොම කර්කශ ආහාරනේ. ඒතර ගස්වල කොළ, අතු, තනකොළ ඒවා තියෙන්නේ. හැබැයි නමුත් මෙතනදී අර නගර වලින් බැහැර කරන, පොලෙන් බැහැර කරන අන්නාසි, එළවලු, විවිධ පළතුරු වර්ග, ඒ කියන්නේ බොහොම රසවත් ආහාර ගොඩක් තියෙනවා. ඉතින් අලි නිරන්තරයෙන් හුරු වෙනවා මේ වගේ කැලිකසල බැහැර කරන ස්ථාන වලට එන්න. ඊට අමතරව අලි විතරක් නෙවෙයි, හා සමාන තවත් විවිධ වනජීවීන් මේ කැලිකසල ආහාරයට ගැනීමට පුරුදු වෙනවා. ඉතින් මෙතනදී දකින්න තවත් ඉතාමත් බරපතලම දෙයක් තමයි
මේ බැහැර කරන කැලිකසල් වල විවිධ අපද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය විවිධ ද්‍රව්‍ය තියෙනවා. ඉතින් මේවා ශරීරගත වීම නිසා සත්තු විශාල ප්‍රමාණයක් මිය යනවා. දැන් අපිට හම්බෙලා තියෙනවා දැන් සමහර අලියැත්තු තමන්ගේ බඩේ අර අලින්ට බෑනේ බේරලා පොලිතින් ටික කෑල්ල අයින් කරලා අර අවශ්‍ය අන්නස් ගෙඩියද ඇපල් ගෙඩියද කුණු වෙච්ච කන්න. ඉතින් ඒවත් අර පොලිතින් එක්කම ආහාර ගෙනිද්දි පොලිතින් ශරීරගත වෙලා සමහරලාට ඔවුන්ගේ ආහාර මාර්ගය අර පොලිතින් හිර වෙලා ඉතාමත් දුක්ඛිත ආකාරයට දවස් ගාණක් මාස ගාණක් මේ දුක් විඳලා මේ සත්තු මියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේම විවිධ රෝගාබාධ වලට මේ කැලිකසලත් එක්ක සමහරට එන්න පුළුවන් තියෙන ගමේ නගරයේ ඩිස්පැන්සරියෙන් බැහැර කරන අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ විස බීජ සහිත දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන එළවලු පළතුරුම කුණු වෙලා හැදෙන්න පුළුවන් විවිධ දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, විවිධ වෛරස් වර්ග. ඉතින් මේ සියල්ල මේ සත්තුන්ගේ ශරීරයට ඇතුළු වුණාම මේ සත්තු විවිධ රෝගාබාධ වලින් ලක්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ රක්ෂිත වලට හෝ රක්ෂිත වල ආසන්නේ රක්ෂිත වලට බැහැර ගන්න ඕනේ. රක්ෂිතයට ආසන්න වුණත් මේ කැලිකසල බැහැර කිරීම තුළින් මේ සතුන් විවිධ ප්‍රශ්න වලට යොමු වෙනවා. ඒ වගේම තමයි මේ ආහාර ගැනීමට අලියැත්තු විශේෂයෙන්ම රක්ෂිත වලින් බැහැරට ඇවිල්ලා ගම්මාන ආශ්‍රිතව තමයි එන්නේ. එතකොට එතනදිත් අලි මිනිස් ගැටුමක් ඇති වෙනවා. මේ වෙද්දී අපි පළාත් අමාත්‍යාංශය ඒ වගේම විද්‍යා පළාත් ආයතන මධ්‍ය ප්‍රදේශ අධිකාරිය වගේ ආයතන අපි එකතු වෙලා ඒ වගේ තිබ්බ කුණු වලවල් විශාල සංඛ්‍යාවක් අපිට ආම කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ සතුන් අනතුරු වලට ලක්වීමේ ප්‍රවණතාවය යම් මට්ටමක අඩුවක් තියෙනවා. හැබැයි ඔබතුමිය කිව්වා වගේ අර අපේ මිනිස්සු යන ගමන් කුණු මලු විසි කරන එක නම් මං හිතන්නේ තාම අඩුවක් පේන්නේ නැහැ. අධ්‍යක්ෂතුමා මේ අපි දකිනවා දේශීය සංචාරකින් වැඩි වශයෙන් සංචාරය කරන ප්‍රදේශවල වන සතුන්ට ආහාර ලබා දීම සිදු වෙනවා. විශේෂයෙන් මුවන්ට, අලින්ට මේ වගේ සතුන්ට මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? මේක මේ නීතිය ඉදිරියේ වැරද්දක්නේ. ඔව් ඇත්තටම රක්ෂිතයක් ඇතුලේ සත්තුන්ට ආහාර ලබා දීම නීතියෙන් වැරද්දක්. හැබැයි අපේ අය රක්ෂිත ඇතුලේ හෝ වේවා පිට හෝ වේවා නිරන්තරයෙන් හුරු වෙලා තියෙනවා මේ සත්තුන්ට ආහාර දෙන්න. සතුන්ට මේ වගේ ආහාර දීම තුලින් වනජීවීන් කියන්නේ තමන්ගේ ආහාර තමන්ම හොයාගෙන ජීවත් වෙන සත්ත්ව විශේෂයක්. ඉතින් නමුත් අපි මේ ආහාර පිටින් දෙන්න ගියොත් අපි මේ දෙන ආහාර එක්ක රසවත් වෙන ආහාර බොහොම පහසුවෙන් එයාට ගන්න පුළුවන්. හින්දා මෙයා නිරන්තරයෙන්ම මේ ආහාර හොයාගෙන රක්ෂිත වලින් එළියට එහෙම නැත්නම් ගම්මාන වල නගර වලට සංක්‍රමණය වෙනවා. ඒතර විශේෂයෙන්ම මේ වඳුරු දැන් කෘෂිකර්මාන්තයටත් ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයටත් ලොකු ගැටලුවක් තමයි වදුරන්ගෙන් සහ රිලවුන්ගෙන්. ඉතින් අපිත් මේක බැනුම් අහනවා මේවා පාලනය කරන්න නැහැ කියලා. හැබැයි මේ සත්තුන්ට ආහාර දීම තුලින් මේ සත්තු ආකර්ෂණ වෙනවා. ගම්මාන වලට හෝ නගර වලට ඇවිල්ලා සත්තුන්ගේ විශාල හානියකුත් වෙනවා. ඉතින් බොහෝ රටවල මේ සත්තුන්ට වන සතුන්ට ආහාර දීම තහනම් කාර්යයක්. අපිත් මේ රක්ෂිතයක් ඇතුලේ අපි මම හිතන්නේ ඔබ සමහරට වනාන්තර ආශ්‍රිතව යදී දගලා ඇති වන සතුන්ට ආහාර දීම වලකින්න කියලා අපි දැන්වින් පූරු ගහලා තියෙනවා. හැබැයි අපේ අය මේ සතුන්ට ආහාර දීමට බොහොම ආසයි. මොකද අලිය ඇවිල්ලා පොළොව අසලම ආහාර දෙනවා. පොළොව අසලම එතනම ආහාර දෙනවා. ඔයම තවුත් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි එකපාරක් අපි අර උඩවලවේ ජාතික උද්‍යානයේ අයිනේ යද්දී මේ විදුලි වැට ළඟටම අලියනවා. මෙයාලා හරියට අර මේ උදේ වැඩට එනවා වගේ වැටයින්ට ඇවිල්ලා ඉන්නවා. මේ මට පුදුමේ සමහර වීකෙන්ඩ්ස් වලට සත්තු වැඩි. ඒ කට්ටිය ඒක දන්නවද දන්නෙත් නැහැ මේ සංචාරකයෝ වැඩි කියලා මේ සෙනසුරාදා දවස් වලට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා තමයි අපි ඊට සමාන්තර අපි තව ඇතුලෙන් විදුලි වැටක් ගහලා මේ ප්‍රධාන විදුලි වැට මාර්ගය අයින්ට අලි එන එක අපි සීමා කරා. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ මේ සතුන්ට ආහාර දීම තුලින් සතුන් ගම් වැදීම නගර වලට එම ඉතාමත් වැඩි වෙනවා. ඒකම ඔවුන්ට විවිධාකාරයේ රෝගාබාධ වලටත් ලක්වීමට ඒක හේතුවක් වෙනවා. ඒක අපි අනුකම්පාවෙන් මේක කරාට ඒක සත්තුන්ටත් අහිතකරයි. ඒ වගේම අපි දකිනවා දැන් ඔබතුමිය ළඟදී ගියා නම් කතරගම ඉඳන් බුත්තල පැත්තට මේ පාරේ ඉන්නවා බොහොම මේ පොලිසියෙන් දාලා වගේ අලි තැන් වල එයාලා වාහන නවත්තලා අපෙන් බලෙන් ආහාර ගන්නවා. ඉතින් අර ආහාර දෙන පුරුදු වුණාට පස්සේ මෙයාලා බලෙන් හරි මේ ආහාර ගන්නවා. ආහාර ඉල්ලනවා. මොකද දුන්නේ නැත්තම් සමහරට වාහනේ පොඩ්ඩක් හොඬෙන් තද කරනවා. එහෙම නැත්තම් වාහනේට ඔළුව තියලා තද කරනවා. වාහනේට හානි කිරීමේ පව හැකියාවක් තියෙනවා. ඒ හින්දා මම ඉල්ලීමක් කරන්නේ මේ වන සතුන්ට ආහාර දීම
වන සතුන්ට ඉතාමත් අහිත කරයි. ඒ වගේම ඒකේ ප්‍රතිඵලය ඔබටත් එන්න පුළුවන්. ඔබටත් අනතුරුවට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මම ජනතාවෙන් ඉල්ලීමක් කරන්නේ අපි වන සතුන්ට ආහාර දෙනවා නම් මම කියන්නේ මේ අර ගෙදර අපි කුරුල්ලෙකුට වතුර දෙන එක නවත්තන නෙමෙයි. නමුත් අපි යද්දී අර කැලෑවල අයින ඉන්න සතුන්ට ආහාර දෙන එක, අලින්ට ආහාර දෙන එක නවත්තන්න කියලායි මගේ ඉල්ලීම. නීතිඥතුමා මේ අපි දකිනවා බොහෝ වෙලාවට අපල සඳහා සත්තු නිදහස් කිරීම වෙනුවෙන් ගිරව් විවිධ පක්ෂීන් කෝඩු කරලා අලෙවි කරන අවස්ථාවල්. මේක නීතිය ඉදිරියේදී වරදක්ද නැත්නම් එහෙම කරාට කමක් නැද්ද? මුලින්ම කියන්න ඕනේ ඔය අපල පුරුද්ද ඉස්සර තිබුණේ කවුරු හරි කෙනෙක් අල්ලගෙන ඉන්න සතෙකුට අවේදානය දීම. දැන් ඒක විකෘති වෙලා තියෙනවා. නිදහස් කිරීමටම සත්තු අල්ලනවා. ඉතින් අපි හිතන්න ඕනේ මේ අපි වෙනුවෙන් සතෙක් වල්ලලා අපි මෙයාට සල්ලි ගාණක් දීලා නිදහස් කරාම වෙන්නේ යම් කිසි පුද්ගලයෙකුට රැකියාවක් කරන් දෙනවා මිසක් පිනක් නෙවෙයි කියන එක. ඒක නිසා මේකෙදි දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නොදැනුවත්වම මිනිස්සු ඒ කරන පුරුද්ද නිසා පවක්. මොකද ඔය අල්ලන හැම සතෙක් එක්කම තවත් කීප දෙනෙක් සමහරලාට මැරිලා තියෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒක අපි විමර්ශන කරන හින්දා දන්නවා ගොඩක් වෙලාවට මේ අල්ලගෙන එන කුරුල්ලන්ගෙන් යම්කිසි ප්‍රතිශතයක් මගදී මැරෙනවා. නැත්නම් ගෙනල්ලා දවස් කීපයකදී ඉක්මනට ඇරියේ නැත්නම් මැරෙනවා. මොකද ඒගොල්ලන් අල්ලන ක්‍රමයේ තියෙන හිරිහැර සහගත ක්‍රමය සහ උන් ගොඩාක් ප්‍රමාණයක් කුඩා ඉඩක ගෙනීම සහ රඳවා තබා ගැනීම නිසා. ඒක නිසා මෙතන මම දකින්නේ ඔය බලාපොරොත්තු වෙන අපල දුර වෙන ඒ වගේ පුණ්‍යක් ක්‍රියාවක් වෙනවා කියලා පළවෙනියෙන්ම. දෙවෙනි එක තමයි මේ නිදහස් කරන්න ගන්න කුරුල්ල ගොඩක් වෙලාවට වී කුරුල්ලන් සහ ගිරවුන් තමයි තියෙන්නේ. ලංකාවේ වී කුරුල්ල 5 දෙනෙක් ඉන්නවා. ඒ එක විශේෂයක් දැඩි ලෙස ආරක්ෂිත, විශේෂ තව දෙකක් ආරක්ෂිත සහ ඉතුරු දෙක ආරක්ෂිත නොවන. එතකොට මේ ආරක්ෂිත සතුන් ළඟ තබා ගත්තොත් ළඟ තබා ගැනීමත් වරදක් වෙනවා. ආරක්ෂිත නැති කුරුල්ල වුණත් ඒ විදිහට ළඟ තියාගන්න බෑ පනතේ විශේෂ අවසරයක් නැතුව. ඒක නිසා යම් කිසි කෙනෙක් බාරහාර නිදහස් කිරීම සඳහා කුරුල්ලන්ව තියාගෙන ඉන්නවා නම් ගිරවුන් සම්බන්ධයෙන්ුත් මෙහෙමයි. ගිරවුන්ගෙන් ගිරාමලිත්තා සහ අලු ගිරවා කියන විශේෂ දෙකම දැඩි ලෙස ආරක්ෂිතයි. රායන ගිරවා සහ පණු ගිරවා ආරක්ෂිතයි. රායන ගිරවා නෙමෙයි මාළ ගිරවා සහ පණු ගිරවා ආරක්ෂිතයි. රායන ගිරවා ආරක්ෂිත නැහැ. නමුත් මේ ආරක්ෂිත නැහැ කියන කුරුල්ලොත් සම්පූර්ණයෙන් අනාරක්ෂිත නැහැ. ඔවුන් ළඟ තියාගන්නත් බලපත්‍රයක් ඕන. ඒ වගේම ඔවුන් විකුණන තහනම් කියන එකත් පනතේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා මොනම පක්ෂියෙක්වත් ලංකාවේ ඉන්න ආරක්ෂිතද අනාරක්ෂිතද දැඩි ලෙස ආරක්ෂිතද නැහැ. යම් ප්‍රමාණයකට නීතියෙන් ආරක්ෂිතයි. ඔවුන්ව නීති විරෝධීව අල්ලා ගැනීමක් කරන්න, නීති විරෝධීව ළඟ තබා ගැනීමක් කරන්න හා කිසිම ආකාරයෙන් වෙළඳාමක් කිරීම තහනම්. මේක සර්පයින්ටත් අදාළයි. සර්පය විකුණන්නත් බෑ. ඒවත් බාරහාර වලට නයි නිදහස් කරන්න එහෙම තියෙනවා. ඒකත් වැරදි නීති විරෝධී එහෙම කරනවා නම්. ඒතකොට මේ වගේ දේවල් වල නීතියානුකූල පැත්ත තමයි මම කිව්වේ. මේකේ තව පැත්තක් තියෙනවා. මේ නිදහස් කරන ගොඩක් සත්තු අපිට දකිනවා දුර්වල තත්ත්වයෙන් නිදහස් වෙන්නේ. ඒ අයව කන්න ඔය කියන ස්ථානවලට විලෝපික කුරුල්ලෝ ඉන්නවා. මම නම් වශයෙන් කියන්න කැමති නෑ ගෞරවයක් වෙනවට. නමුත් ඔය සත්තුම වැඩිම නිදහස් කරන ස්ථාන දේවස්ථාන වෙන්න පුළුවන්, පන්සල් වෙන්න පුළුවන්. ඒ අසල මම කරපු සමීක්ෂණවලදී දැක්කේ විලෝපික කුරුල්ලෝ. විශේෂයෙන්ම රාජාලි වර්ගයේ උකුසු වර්ගයේ කුරුල්ලෝ බලන්න ඕන නම් ඒ තැන් වලට ඇවිල්ලා බැලුවම හුඟක් බලා ගන්න පුළුවන්. මේ කොළඹවටත් එහෙම තැන් කීපයක් අපි දකිනවා අසාමාන්‍ය විදිහට විලෝපික පක්ෂීන් ගැවසෙන තැන්. ඉතින් ඒකෙන් පේනවා මේ නිදහස් කරන එකෙන් ඇත්තටම තවත් පවක් කරනවා. අපි ඒ සත්තුන්ව තව සතෙකුට කන්න සලස්වනවා. ඒ සත්තු නිදහසේ ජීවත් වෙන්නේ නැහැ. ඊළඟට නිදහස් වෙන කුරුල්ලන්ගෙන් විශේෂයෙන්ම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය නැති කුරුල්ලෝ ගහණයක් ඇති වෙලා අර මෙතුමිය ඉස්සෙල්ලා කිව්වා වගේ පරිබෝධක කුරුල්ලෝ හැදිලා තියෙනවා. දැන් අද වෙනකොට හැම ප්‍රධාන නගරයකම වගේ රෑනගිරවා විශාල ප්‍රශ්නයක් වෙන තත්වයකට අවිලා තියෙනවා. නමුත් මේට අවුරුදු 70කට විතර ඉස්සෙල්ලා ලියවිච්ච ජී.එම්. හෙන්රි මහත්මයාගේ පොත්වල පළවෙනි වෙළුමේ බලන්න. එතකොට තියෙන්නේ මේ කොළඹ නගරයේ සාවට ඔය වගේ අතාරපු කුරුල්ලන්ගෙන් තමයි ඉන්නවා කියලා තිබුණේ. දැන් අත වෙනකොට ඒවා දහස් ගණන් වල රංචු ඉන්නේ. එතකොට නෝරෙලි දිස්ත්‍රික්කයේ ගියාම නෝරෙලියේ ඉන්න ඕන ඇත්තටම ප්‍රධාන වශයෙන් ලංකාවේ ඉන්න විශේෂයෙන්ම කඳුකරේ ඉහළ ප්‍රදේශයේ විතරක් සීමා වෙච්ච කඳුකර වී කුරුල්ලා. නමුත් අද නෝරෙලියේ වැඩියෙන් ඉන්නේ පොල්ලි වී කුරුල්ලා සහ කළු වී කුරුල්ලා නැත්නම් පිටසුදු වී කුරුල්ලා. ඒත් අර වාරහාර වලට ගෙන නිදහස් කරන කුරුල්ලන්ගෙන් ඇතිවිච්ච ගහණයන්. එතකොට මේගොල්ලෝ කරන නරක වැඩේ තමයි අර ස්වභාවිකව ඉන්න සතාව තල්ලු කරලා ඒගොල්ලෝ ටිකක් වැඩියෙන් ආක්‍රමණශීලී ගති තියෙන හින්දා තමන්ගේ ගහණයක් ඇති කරගෙන අර අපිට ඉන්න වැදගත් සතුන්ව අහිමි කරලා දෙනවා. දැන් රෑන ගිරව් නිසා අනික් ගිරව් 4 දෙනාටත් සැලලිහිණියෙන්ටත්
ඒ වගේම කොට්ටෝරුවන්ටත් වාසස්ථාන අහිමි වෙච්ච අවස්ථාවල් මම දක්වලා තියෙනවා ස්ථාන හැටියට උදාහරණ ඇතුවට කාලවකවානු හැටියට. ඒක නිසා මේ බාරහාර වලට සත්තු නිදාස් කරන එක එක පැත්තකින් නීති විරෝධී. අනිත් පැත්තෙන් අපි අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට පරිසරයේ අසමතුලිතතාව ඇති කරන්න, පලිබෝධක ප්‍රශ්න ඇති කරන්න හේතු වෙන කාරණයක්. ඒක නිසා මේක අපි ගැඹුරින් විමසා බලන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ පේන දේට වැඩිය ලොකු බරපතල ගැටලු කීපයක් නෛතික සහ පාරිසරික අපි ඇති කරනවා. ඒ වගේම ඇත්තට මේ බලාපොරොත්තු වෙන පුණ්‍ය කර්මයේද අපි කරන්නේ නොදැනුවත්වම පාප කර්මයක්ද කරන්න කියන එක ඒ බැතිමත්ව හිතලා බලන්න ඕනේ මේ කටයුත්ත ගැන අයිසරයක්. අධ්‍යක්ෂතුමනි මේ කාලයක් තිස්සේ අපේ රටේ ගොවීන් සඳහා වැඩි දියුණු කරන ලද එළවලු සහ පළතුරු විශේෂ හඳුන්වාදීම සිදු කරා. උදාහරණ විදිහට ඩ්‍රැගන් ෆෘට් ඒ වගේම විවිධ අඹ වර්ග මේ වගේ දේවල්. මේ දේවල් හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වුණේ මේ නිෂ්පාදන පිටරට යැවීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීම. දැන් එවැනි දේවල් සිද්ධ වෙනවද? දැන් මේ තත්ත්වයට එක්ක පිටරට නිෂ්පාදන යවන්න පුළුවන්ද? ලංකාවේ වෙළඳපොළ ඇතුලේ මේවා සඳහා හොඳ මිලක් ලබා ගන්න පුළුවන්ද අපේ ගොවීන්ට? අපේ ලොකු ට්‍රෙන්ඩ් එකක් ඇති වුණා පහුගිය කාලේ විදේශීය වැඩි දියුණු කළ ප්‍රභේද වගා කරන්න. එහෙම එළවලු වගාවට ඒ වගේ උදාහරණ තියෙනවා. නමුත් ඒ පාවිච්චි කරපු භාවිතා කරපු ගොවි මහතුරුන්ට ඒ වගාව කරගෙන යනකොට නොයෙකුත් ගැටලු ආවා. ඒ කියන්නේ වගාවේ අපේ අස්වැන්න වැඩි වුණාට ඊළඟට වගා කරද්දි නොයෙකුත් විකෘති තත්ත්ව ඒවා අත්දකින්න සිද්ධ වුණා. නොයෙකුත් මේ පලිබෝධ ගැටලු ආවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම හිතන්නේ දැන් මේ වගේ හඳුන්වා දෙන ප්‍රභේද පිටරටින් ගේන වැඩි දියුණු කරපු දෙමුහුම් ප්‍රභේද එක්ක යන්න පුළුවන් දුර සීමා සහිතයි. නමුත් අපි දියුණු කරගන්න ඕනේ අපේ ප්‍රභේද ටික තවදුරටත් දියුණු කරලා දෙමුහුම් ප්‍රභේද වෙන්න පුළුවන්. දේශීය ප්‍රභේද තවදුරටත් වැඩි දියුණු කරලා අපේ ගොවි තැනට හරියන විදිහට ඉස්සරහට හොඳ අස්වැන්නක් කරා යාම තමයි කළ යුත්තේ. ඉතින් දැනට ඒ වගේ පරීක්ෂණ කරමින් යනවා සහ හඳුන්වා දෙන ප්‍රභේදات තියෙනවා. නමුත් අර කලින් ආපු ගැටලු ටික ගොවි මහන්තුරුන්ට මූණ පාන්න සිද්ධ වුණා. අධ්‍යක්ෂතුමනි මේ ඒකදේශීය සතුන් සහ ඒකදේශීය වෘක්ෂලතා ගැන පරිසරය ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා කරනවා. හැබැයි ඒකදේශීය පක්ෂීන්, ඒකදේශීය සතුන්, ඒකදේශීය භෝග නැත්තං වෘක්ෂලතා මේ දේවල් කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ? අපිට කොහොමද වැදගත් වෙන්නේ? අපේ රටට කොහොමද බලපාන්නේ කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මොකද්ද මේ ඒකදේශීය සතුන් සහ ඒකදේශීය වෘක්ෂලතාවල තියෙන වැදගත්කම? මම හිතන්නේ ඒකදේශීය සත්තු කිව්වහම අපේ රටට අපේ රටේ ඉන්න වගේම මේවායේ අපිට ආවේනික සත්තු ශාකෝ සත්තු නෙමෙයි කියන්නේ මේ රටෙත් තියෙනවා. හැබැයි වෙනත් රටවලත් තියෙන්න පුළුවන්. හැබැයි මේ ශාක හා සතුන්ගෙන් විශේෂයෙන් දැන් කෘෂිකර්මාන්තය ගැන සලකා බැලුවොත් එහෙම අපගේ වල් දර්ශ තියෙන්න පුළුවන්. වල් ප්‍රභේද. එතකොට අපි වී ප්‍රභේද වගේ ගත්තොත් ඒවා වනාන්තර තුළ අපි ආරක්ෂා කරනවා. හැබැයි ඒවෙන් අපිට ඉදිරියේදී නව වැඩි දියුණු කරපු වී ප්‍රභේද ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විවිධ පළතුරු සහ විවිධ එළවලු වර්ග රාශියක වල් දර්ශ අපේ රක්ෂිත තුළ තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදී මේ වල් දර්ශ යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපේම වැඩි දියුණු කරපු විවිධ භෝග වර්ග සකස් කිරීම සඳහා. ඉතින් අර වනාන්තර ආරක්ෂා කර ගැනීමේ එක අපි දෙක එක හිතන්නේ නැහැ කවුරුත්. එක ප්‍රයෝජනයක් තමයි මේ වල් දර්ශ ආරක්ෂා කර ගැනීම. අපි ඒ වල් දර්ශයත් අපෙන් විනාශ වෙලා ගියොත් අනාගතයේදී අපිට අර වෙන්නේ පිටරටින් එන වැඩි දියුණු කරපු ප්‍රභේද මත යැපෙන්න. හැබැයි ඒ වයින් අපව ඊළඟ පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. එතනින් මේ භෝග වගාවන් අපිට විනාශ වෙලා යන අපිට සල්ලි ගෙවගව හැමදාමත් පිටරටින් බීජ ලබා ගන්න තමයි වෙන්නේ. අධ්‍යක්ෂතුමනි නව වන වගාවන් සිද්ධ වෙනවද මේ වෙනකොට අපේ රටේ? ඔව් වන වගාවන් සිද්ධ වෙනවා. වන වගාවන් සඳහා වන සංරක්ෂිත දෙපාර්තමේන්තුව තමයි වන වගාවන් සිදු කරන ලබන්නේ. වනජීවි සංරක්ෂිත දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වෙලා තියෙන්නේ මේ තියෙන වනාන්තර ඒ ආකාරයෙන්ම රැක ගැනීම. නමුත් අපිත් හායනට ලක් වෙච්ච යම් භූමි ප්‍රමාණය ඒවයි වන වගා සිද්ධ කරලා නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. හැබැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටට අවශ්‍ය දැව නිෂ්පාදනයේදී වැඩි ප්‍රමාණයක් අපි දන්නවා තේක්ක වගේ වන වගාවන් නැති කරලා අවශ්‍ය දැව නිෂ්පාදනය කරනවා. හැබැයි ඒකේ
සමහරට විදේශීය ශාක වගා කිරීම තුළින් ස්වභාවික පරිසර පද්ධතිවල යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රටේ දව නිෂ්පාදනයටත් දායකත්වය ලබා දෙනවා වන වගා තුළින්. හැබැයි දේශීය ශාක විශේෂ වගා කිරීම තුළින් ඒ පරිසර පද්ධතියට වෙන හානිය තාම වෙලා පරිසරයත් යථාතත්ත්වයට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මූලික වශයෙන් වන වගාව සඳහා අවශ්‍ය කටයුතු යොදන්නේ. අධ්‍යක්ෂතුමියනි මේ ලංකාවේ පොල් මිල ඉහළ යාම කියන්නේ පහුගිය කාලේ විශේෂයෙන් අපේ ගෘහණියන් මුහුණ දීපු අත්දැකීමක්. පොල් වලල්ල නිර්මාණය වුණා. ඒත් එක්කම පොල් මිල ඉහළ යාමත් එක්ක අපිට ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෙටි කාලයක් තුළ පුංචි ඉඩකඩකින් වැඩි ඵලදාවක් ලබා ගන්න පුළුවන් නව පොල් ප්‍රභේද හොයාගෙන නැද්ද? එහෙම තියෙනවා නම් කොහොමද මේ වැඩසටහන නරඹන පිරිස දැනගන්නේ? ඔව් ඇත්තටම පොල් වගාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ ලුණිවිල පොල් පරීක්ෂණ ආයතනයෙන්. ඒ පරීක්ෂණ ආයතනයෙන් හඳුන්වා දීපු ප්‍රභේද විශේෂයෙන් කුඩා පොඩි ඉඩම් වලට ඉස්සර තිබුණේ මහා පරිමාණයේ විශාල වශයෙන් තියෙන ලොකු ඉඩම්. නමුත් ඒ ඉඩම් වලින් නැතුව ගෙවත්තකට උචිත ප්‍රභේද විදිහට ලුණුවිල පොල් පරීක්ෂණ ආයතනය මගින් හඳුන්වා දීපු ප්‍රභේද තියෙනවා. මම හිතන්නේ මේ ගැටලුව ගොඩක්ම ඇති වෙන්නේ නැත්තේ අර ඉස්සර තිබ්බ විශාල ලොකු ඉඩම් කට්ටි කරලා විකුණන්න පෙළඹුණා. එතකොට අර ටික අඩු වෙලා ගිහිල්ලා අපේ පොල් නිෂ්පාදනය අපේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොවීම. අධ්‍යක්ෂතුමනි අපේ රටේ වනාන්තර පද්ධතිය ස්වභාවික වනාන්තර පද්ධතිය එකිනෙකට සම්බන්ධයි කියලා කියනවා. ඇත්තද? එකිනෙකට හැම වනාන්තර පද්ධතියම සම්බන්ධ නැහැ. ඒක ඇත්තටම ඒක මම ගැටලුවක් තමයි. මොකද වනාන්තර පද්ධතිය එකිනෙකට සම්බන්ධයි නම් ඒක ඇත්තටම ඒවයේ ඉදිරි පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වනාන්තර අතර තියෙන යම් සම්බන්ධ කරන අපි කොරිඩෝ කියනවා. ඒවා විවිධ කාර්ය සඳහා විනාශ වෙනවා. එතකොට මේ වනාන්තර පද්ධතීන් අතර සම්බන්ධය බිඳ වැටෙනවා. එතකොට ඒවා ජීවත් වෙන සතුන් සමග තියෙන සම්බන්ධතාවත් බිඳ වැටෙනවා. ඉතින් ඒකේ අහිතකර බලපෑම් එනවා. මොකද අපිට ඉතාමත් වැදගත් මේ වනාන්තර එකිනෙකට කනෙක්ටිවිටි කියන එක සම්බන්ධතාවය තිරසරව ඒවායේ ආරක්ෂාව සඳහා ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ අපි ඔය දැන් අපම මොක ගියොත් අර අලිමිනිස්කඩමට යද්දිත් අලිමිනිස්කඩම කතා කරද්දිත් මේ තියෙන සම්බන්ධතාවය නැතිවීමත් එක හේතුවක්. මොකද මේ සතුන් එකතන ඉන්න අය නෙමෙයි. මෙයාලගේ කැලේ අතර හුවමාරු වෙන මොවුන්ගේ ජාන හුවමාරු අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕන. නැත්නම් එකම ප්‍රදේශයක ඉන්න සතුන් එකිනෙක අතර ප්‍රජනනය සිද්ධ වෙලා සතුන් දුර්වල සතුන් බිහි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් රටකදී මේ වනාන්තර අතර තියෙන සම්බන්ධතාවය තමයි වැදගත් වෙනවා. නිරෝගීමත් සත්ත්ව විශේෂ ඇතිවීම සඳහා සත්ත්ව ගහණයන් ඇතිවීම සඳහා. නීතිඥතුමා මේ කවුරු හරි කැලේ කපලා දැම්මොත් ඉතින් අපිට ආයෙ කැලේ වගා කරන්න පුළුවන්. කපන කොටසට සාපේක්ෂව අපි වගා කරනවා. ගැටලුව ඉවරයිනේ. කැලේ කැපුවොත් කැලේ වගා කරනවා. එහෙම කරන්න බැරිද? එහෙම කරන්න බෑ. මොකද කැලයක් කියන්නේ එහෙම කරන්න බැරි. අපි කපන කොටසට සාපේක්ෂව ඒ ප්‍රමාණය වගා කරනවා. කැලයක් කියන්නේ ගස් ගොමුවක් නෙවෙයි. කැලයක් කියන්නේ සංකීර්ණ පරිසර පද්ධතියක්. සංකීර්ණ පරිසර පද්ධතියක් තුළ හැම ජීවියෙක්ම අනෙක් ජීවීන් එක්ක අන්තර් ක්‍රියාවල් වල නැත්නම් අන්තර් සම්බන්ධතාවල යෙදලා ඉන්නවා. ඒ වගේම ජීවීන් අජීවී වස්තුත් එක්ක, ඒ කියන්නේ පසත් එක්ක, ජලයත් එක්ක, වාතයත් එක්ක ඒ වගේ දේවල් එක්ක සම්බන්ධතාවයක යෙදලා ඉන්නවා. අපි නිකන් එක උදාහරණයක් ගන්න. මේ අපේ වගේ රටවල් වල වනාන්තරවල තියෙන පෝෂණ ද්‍රව්‍ය වලින් බහුතරයක් තියෙන ගස් ශාක සතුන් ඇතුලේ. වනාන්තරයේ පසමත තියෙන ප්‍රමාණය හරිම පොඩ්ඩයි. එතකොට අපි වනාන්තරයක් ඉවත් කරපු ගමන් එතන මහා පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් ඉවත් වෙනවා. එතකොට අපි ආයෙ ගස් හිටවනවා නම් එතන අඩුම ගානේ ඒ දේ වර්ධනය වෙන්න තව ගොඩාක් කාලයක් යනවා. ඒවල මේ ගස් වලින් වැටෙන කොළ, සත්තු මැරෙන දේහ මේවා ජීර්ණය කරන තැන ඉඳලා ක්ෂුද්‍ර ජීවීන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒව ගැන අපි තාම මුකුත්ම දන්නේ නැහැ. ඒතර මේ ක්ෂුද්‍ර ජීවීන්ගෙත් විශාල විවිධත්වයක් තියෙනවා. මේ සෑම කෙනාම මේ පද්ධතියක් විදිහට මේක ක්‍රියාත්මක කරන්නට බද්ධ වෙනවා. ඊළඟට මේ ජීව චක්‍ර තියෙනවා. ජල චක්‍ර, වායු වල මූලද්‍රව්‍ය චක්‍ර, නයිට්‍රජන් චක්‍ර වගේ මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීමේදී හැමතැනකම සතෙක් හෝ ශාකයක් හෝ කීප දෙනෙක් හෝ ඉන්නවා.
ඊළඟට සමහර සතුන්ගේ පැවැත්මට සමහර සතුන් අවශ්‍යයි. සමහර ශාකවල පැවැත්මට අපි දන්නවා සතුන් අවශ්‍යයි පරාගකාරකයෝ විදිහට පළ බීජ ව්‍යාප්තකාරකයෝ විදිහට ඒ වගේ. ඊළඟට සහ ජීවන රටාවල් තියෙනවා. ශාක අතර දැන් සමහර ශාකවල විශේෂයෙන් ඔය ෆේබීසී කුලේ ශාකවල මූල පද්ධතිවල තියෙනවා මූල ගැටති. ඒ වගේම සමහර ඒවා ඇදිලිරක මූල පද්ධති තියෙනවා ඔකිඩ් වල වගේ. ඒ වගේ ගොඩක් සංකීර්ණ සම්බන්ධතා ජාලයක් මේ හැම පරිසර පද්ධතියකම තියෙනවා. දැන් මේවා අපි දන්නේ නැහැ. හරියටම අඳුරන්නේ නැහැ. මේවෙන් එහෙන් මෙහෙන් තන් තමයි මේ අපි දන්නේ. මේ සංකීර්ණ පරිසර පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරීම කිසිසේත් අපිට කරන්න බෑ. දැන් අපි ගස් ටිකක් හිටෙව්වට ඒ ශාක එක හැදෙන කුඩා ශාක සියල්ලම අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්ද? බැරිද? බෑ. ඊළඟට මේක හැදෙන කුඩාම සතාගේ ඉඳලා ලොකුම සතා දක්වා සියල්ලම අපිට පරිස්ථාපනය කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. අපි නොදන්නා ශුද්ධ ජීවීන් පද්ධතිය මේකට ගේන්න පුළුවන්ද? ඒක හිතන්නවත් බෑ. ඉතින් ඒක නිසා මේ වනාන්තර කපලා ගස් හිටවනවා කියන එක ඇස්බැඳුමක් විතරයි මගේ හැටියට. ඒ කියන්නේ ඒක බැලු බැලමටම පේනවා හරිත වැස්මකින් දැන් මේක වැහිලා තියෙනවා කියලා. නමුත් මේ හරිත වැස්ම වනාන්තරයක කාර්යභාරය පරිසර පද්ධතියක කාර්යභාරය කිසිසේත් ඉෂ්ට කරන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට යම්කිසි දුරකට මේක ස්වභාවික ක්‍රියාවල අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් යම්කිසි ස්වභාවික තත්වයට ආසන්න තත්වයකට පත් වෙන්න පුළුවන්. නමුත් හිටවන ගස් මොනවද කියන එකත් වැදගත් වෙනවා. ඒ ප්‍රදේශයට ඒ වනාන්තර තත්වයට අදාළ වෙන ශාක හැකිතාක් හිටවන්න ඒක වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි තෝරාගත්ත ගහක් දෙකක් අරගෙන මී ගස් වෙන්න පුළුවන්, කුඹුක් ගස් වෙන්න පුළුවන්, තව මොන හරි ඔය වගේ වාද්‍ය වල ගිය ගහක් අරගෙන ඒ ගස් 10000ක් හිටෙව්වා කියලා සන්තෝෂ වෙනවා නම් අපි එතන කරන්නේ වැරද්දක්. අපි එතන කරන්නේ අනුවන ක්‍රියාවක්. මොකද එතන අපි ඒක වගාවක් කරන්නේ. එතකොට ඒක තේ වගාවක්, රබර් වගාවක්, පොල් වගාවක් වගේම තවත් ඒක වගාවක්. එතන අර අන්තර්ක්‍රියාවල් වලට තියෙන ඉඩකඩ තවත් අපි අහුරලා දානවා. මොකද ස්වභාවිකව වැවෙන්න තියෙන ඉඩේ අපි කෘතිමව ඒ පරිසර පද්ධතියට අදාළ නැති ගහක් සමහරලාට හිටවනවා වෙන්න පුළුවන්. ඒක නිසා වනාන්තර හිටවීම මුකුත් නොකර ඉඩම විවෘතව තියෙනවට වැඩිය හොඳයි. මොකද ඒක පාංචු වල මේ තත්ත්වයේ දියුණු වෙන්න උදව් වෙනවා. වැසි ජලය රඳවන්න අතුරු කඩනයක් වෙනවා. පාංචු ජල වහනය ඉතුරු කරගන්න උදව් වෙනවා. ඒ වගේ පොඩි වැදගත්කම් තියෙනවා. නමුත් වනාන්තර කපන එක කිසිසේත් සාධාරණී කරගන්න බෑ. ඒ වගේ දෙගුණයක් වනාන්තර ආපහු හිටෙව්වත්. ඒක නිසා තමයි අපි පුනා කියන්නේ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති දැන් අපි තීරණාත්මක අවධියට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තවත් විනාශ කරන්න එපා. තීන ටික ආරක්ෂා කරගන්න, ආයනය වෙච්ච ඒවා ප්‍රතිනිර්මාණය කරගන්න, විනාශ වෙච්ච ඒවට මුකුත් බැරි නම් ওই විදිහට මේ පැල ටිකක් හිටවන්න කියන එක. එහෙම නැත්නම් පැල හිටවන්න කියන එක උත්තරේ නෙවෙයි. ප්‍රශ්නයේ බරපතලකම අඩු කරගන්න විතරක් පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් මම දකින තරමේ. අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න අවසන් විරාමයේ විරාමයෙන් අනතුරුව අපි සූදානම් නැවතත් මේ ගැන කතා කරන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව ගොවිතැන වන සත්තු සහ කැලෑ නීතිය. කෘෂිකර්මාන්තය වන සංරක්ෂණය සහ නීති රීති පිළිබඳවයි අද අපි කතා කරේ. අධ්‍යක්ෂතුමියනි, මේ ලංකාවේ භෝග වගාවේදී භාවිතා කරන පොහොර වර්ග පිළිබඳව බොහෝ මතවාද මතභේද තියෙනවා. මේ පොහොර නිසා අපේ රටේ පසට සිදුවන හානි, පරිසර දූෂණය මේ පිළිබඳව හැමෝම කතා වෙනවා. ඇත්තටම පොහොර භාවිතයේදී නියාමන වාරණ තියෙනවද? ඔව්, ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සෑම භෝගයකටම පොහොර නිර්දේශයක් ලබා දීලා තියෙනවා. ශාකයකින් අස්වැන්නක් ලබා ගන්න අපි ඒකට අපි අවශ්‍ය පෝෂකයේ ලබා දිය යුතුයි. එතකොට ඒකට අවශ්‍ය කොහොමද මේ පෝෂක ලබා දෙන්නේ? ප්‍රධාන පෝෂක 3ක් තියෙනවා සහ ශුස්ත්‍ර පෝෂක තියෙනවා. එතකොට මේ පෝෂක ලබා දෙන්න නිර්දේශ ලබා දීලා තියෙනවා. අපි ඒ වගේම අපි කියන දෙයක් තමයි හැමතිස්සෙම ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රමවේදයකට යන්න කියලා. ඒ කියන්නේ කාබනික පොහොරත් එක්ක තමයි රසායනික පොහොර භාවිතා කරන්න කියන්නේ. මොකද නැත්තම් රසායනික පොහොර විතරක් භාවිතා කරොත් නොයෙකුත් විදියට ඒව හානි වෙන්න පුළුවන්. පස්සට ශරණය කියලා අපි කියනවා අධික වර්ෂාවත් එක්ක සමහර කියලා නයිට්‍රජන් පොහොර යූරියා විදිහට දැම්මහම වැඩි ප්‍රමාණයක් අහක යනවා. ඒක වාෂ්ප වෙලා යන්න පුළුවන්. එතකොට ඒක වලකිනවා අපි අර කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර යෙදුවොත් අර පස්සේ වයනය වැඩි දියුණු වෙනවා, විහොය වැඩි දියුණු වෙනවා. එතකොට අර පෝෂක රඳවගෙන අපේ භෝගයට අවශ්‍ය විදිහට නිදහස් කරගන්න පුළුවන් මට්ටමක් එනවා.
නමුත් වෙලා තියෙන්නේ අපි අර පෝර නිදේශය දුන්නට අපේ ගොවි මහත්තුරු දැන් අර හැමතිස්සෙම වාණිජකරණයත් එක්ක යොමු වෙන්නේ වැඩි අස්වැන්නක ඉක්මනින් ලොකු අස්වැන්නක් ගන්න. ඉස්සරහ කොහොමද කියලා හිතන්නේ නැතුව ගියොත් අර නිර්දේශය පැත්තකට දාලා ඉක්මනින් ලොකු අස්වැන්නක් ගන්න සමහරට අර වැඩි යොදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට නයිට්‍රජන් පොහොර ගත්තොත් අස්වැන්න පළදාව අපිට පේන ප්‍රමාණය වැඩි, කොළදාව වැඩි. නමුත් ඒකෙන් නයිට්‍රජන් වැඩි වුණා කියන්නේ කොළදාව වැඩි වුණා කියන්නේ ඒ පටක මෘදු වෙනවා. මෘදු වුණාම පලිබෝධකීන්ට බොහොම පහසුවෙන් සිදුරු කරලා නොකුත් ආසාදන ඇති කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ එතකොට තවත් ප්‍රශ්නයක්. එතකොට පලිබෝධනාශක යොදන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. අපි අර කියන නිර්දේශයත් එක්ක යනවා නම් කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර කිසි ගැටලුවක් නැහැ. හරි ඒවා මග ඇරලා කෙටි ක්‍රම හොයාගෙන යන්න ගියොත් පරිසරයත් විනාශ වෙලා ඇත්තටම අපේ සෞඛ්‍යයත් විනාශ වෙලා ඒ මට්ටමක් ඇවිල්ලා තියෙනවා අර උමනාවට වැඩිය වාණිජකරණයට ඒ ආරමුණු කරා යන්න ගියොත්. අධ්‍යක්ෂතුමනි මේ වන සතුන්ගේ බලපෑම නිසා ජනතාව ගම්බිම් හැර යාම කියන්නේ දැන් අපි නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ තැන් සඳහා උදාහරණක් තියෙනවා සමන් ඇල්ලගම, නිත්‍ය මළුවගම වගේ ප්‍රදේශවල. මේ වගේ අවස්ථාවල රජයේ ක්‍රියාකාරීත්වය මොන වගේද? ඔව් ඇත්තටම එහෙම යම් අවස්ථාවක් කීපයක් වාර්තා වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම වටේම වනාන්තරයෙන් වෙහිලා තියෙන තැනක ගම්මාන තියෙද්දි නිරන්තරයෙන් මේ ගමට අලින්ගෙන් වන බලපෑම වැඩි වෙනවා. එතකොට මේ අයගේ තියෙන ජීවනෝපාය තමයි කෘෂිකර්මාන්තය වැඩි දෙනෙක්ගේ ඒක විනාශ වුණාම ජනතාවට ජීවත් වෙන්න දෙයක් නැතු වෙනවා. ඒ වගේම ජනතාවගේ එදිනදා කාර්යයන් සඳහා විවිධ බලපෑම් ඇති වෙනවා. උදේම ළමෙක් ඉස්කෝලේ යවන්න බෑ මේ අලි නිසා. ඒ වගේම සමහර විට තමන්ගේ රස්සාවට යන්න අමාරු වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි දැන් ආණ්ඩුව හැටියට අපි රජයේ හැටියට දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා තියෙනවා. මේ ගම්මාන වටා වැට ඉදිකිරීම. එතකොට තමන්ගේ ගම්මානයේ වටා අවශ්‍ය වැට තීරණය කරන්න ගමේම ජනතාව. එතකොට අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ සහ තාක්ෂණික සහාය දෙපාර්තමේන්තුව ලබා දෙනවා. එතකොට ඒ ගමේ අයට තියෙන එකතු වෙලා මේ වැට ඉදිකිරීම සහ වැට නඩත්තු කරගෙන යන එක. ඒ වගේ අපි මේ වෙද්දී විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව සහ හැටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වගේ වැටවල් ගන්නාවක් ඉදි කරලා තියෙනවා. ඉතාමත් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. අර තමන්ගේ කලින් තිබ්බටත් වඩා හොඳට තමන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සිදු කරගෙන යාමේ හැකියාව තියෙනවා සහ අලින්ටත් ගැටලුවක් නැහැ. අලි ගම වටේ ඉන්නවා. හැබැයි ඉතාමත් ආරක්ෂිතව ජනතාව විදුලි වැටෙන් ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් මෙතනදී දෙපාර්තමේන්තුවක් හැටියට අපි මැදිහත් වෙන්නේ අවශ්‍ය උපකරණ ලබා දීමෙන්. හැබැයි ජනතාවගේ වගකීම තමයි මේ ඉදි කරපු විදුලි වැට නඩත්තු කරගෙන තමන් ඉස්සරහට ඒ විදුලි වැට තියාගන්න එක. මොකද සමහර තැන්වලදී අපි දකිනවා විදුලි වැට හදලා දුන්නාට පස්සේ මේක මාස කිහිපයක් ඉතාමත් හොඳට ආරක්ෂා කරගන්නවා. බැයි අර ටික දවසක් යද්දි සාමාන්‍යයෙන් අපි කාගෙත් තියෙන මනුස්ස ගතියන්නේ අර පරණ දේ අමතක වෙලා යන එක. ඉතින් ඕක නඩත්තු කරන එක චුට්ටක් අමතක වුණොත් අලියට අමතක වෙන්නේ නැහැ මේක කඩන්න. අලියා ඊට පස්සේ ඕකට කඩන්න පුරුදු වුණාට පස්සේ දිගටම වැටට හානි කරන්න පටන් ගන්නවා. ඉතින් ආයේ ජනතාවට මතක් වෙන්නේ අලි වැට කඩන්න පටන් ගත්තට පස්සේ තමයි අපි මේ වැට නඩත්තු කරේ නෑනේ කියලා. ඉතින් අර වගේ ගම්මාන වටාවටක් ඉදි කරලා දෙන්න අපිට හැකියාව තියෙනවා අවශ්‍ය උපකරණ ලබා දීමෙන්. ඉතින් ජනතාව සංවිධානය වෙනවා නම් දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා ඒ වගේ වැටවල් සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න. නිතිස්තුමනි මේ කෙනෙකුට කියන්න පුළුවන් සත්තු ඉන්නේ කැලේනේ සත්තු වඳ වුණා කියලා අපිට ගැටලුවක් ඇති වෙන්නේ කොහොමද? සත්තු වඳ වුණත් හිටියත් අපි අපේ ගමන යනවා කියලා. ඇත්තටම අපේ ජීවිතයට වනජීවීන්ගේ දායකත්වය මොන වගේද? ඒක මට්ටම් කීපයකින් ගන්න පුළුවන්. එකක් තමයි සෑම ජීවියෙක්ම මේ පරිසර පද්ධතියත් එක්ක පරිණාමය වෙලා ඇවිල්ලා තමයි අද මේ ඉන්නේ. එතකොට මේ හැම එක්කෙනාම මේ පරිසරයේ ස්ථායීතාවයේ පැවැත්ම වෙනුවෙන් කාර්යභාරයක් කරනවා. ඒ කාර්යභාරය අපි දන්නේ නැහැ කියලා ඒක නොවැදගත් කියන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒක අපේ අභ්‍යන්තරයේ තියෙන අවයව පිළිබඳව නොදැනුවත්කම නිසා ඒක අවයවයක් දෙකක් වැඩක් නැහැ කියනවා වගේ කතන්දරයක්. දැන් අපිට පේන තියෙන අවයව නෙවෙයි අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව පිළිබඳව නොදන්න කෙනෙක් කියන්න පුළුවන්
ප්ලීහාාවෙන් ඇති වැඩත් තියනවාද අග්නයාශයෙන් ඇති වැඩත් තියනවාද එන්නේ වගේ කතන්දරයක් තමයි මේ සත්තුන්ගෙන් වැඩක් නෑ කියන එක. ඒක නිසා ඒ මට්ටමෙන් ගත්තහම මේ පද්ධතිය නඩත්තු කරන්නේ මේ සෑම සතෙක්ම ශාකයක්ම එකතු වෙලා. ඒක නිසා මේවා තියෙන වැදගත්කම තියෙනවා. දෙවෙනි එක තමයි ආර්ථික වැදගත්කම. මේ හැම සතෙක්ම අපේ ජීවිතයේ ගෙන යාමේදී යම්කිසි ආර්ථික කටයුත්තක් එක්ක වැදිලා ඉන්නවා. දැන් කෘෂිකර්මය ගත්තොත් එහෙම ගොඩක් පලිබෝධකයන්ව මර්ධනය කරන්නේ පරිසරයේ ඉන්න සතුන්. මකුළුව වෙන්න පුළුවන්, බත් කූරෝ වෙන්න පුළුවන්, ඒ වගේම සර්පයෝ වෙන්න පුළුවන්, නරිය වගේ ශීරපාය සතුන් වෙන්න පුළුවන්. ඒ අය පලිබෝධක මර්ධනයේ නොපෙනෙන කාර්යභාරයක් ලොකු ඉෂ්ට කරනවා. ඒ වගේම අපේ නාගරික ප්‍රදේශවල වුණත් නාගරික පලිබෝධකයන්ව විශේෂයෙන්ම රෝගවාහකයන්ව මර්ධනය කිරීමේදී මේ අය ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම ශාකවලිනුත් මේ වගේ විශාල කාර්යභාරයක් කරනවා. ඊළඟට ඖෂධීය ශාක ගොඩක් තියෙනවා ලංකාවේ. අපේ දේශීය ශාක හැම එකක්ම වගේ අපි දන්න තරමින් ඖෂධීය විදිහට භාවිතා කරලා තියෙනවා අතීතයේදී. ඒ වගේම සතුන්ගෙනුත් මේ වගේ සමහර ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට ආර්ථික නිෂ්පාදන තියෙනවා. ඒවත් අපි හැමෝම දන්න දේවල් හින්දා මම කියන්නේ. විශේෂයෙන්ම අද යාන සම්බන්ධයෙන් කටයුතු කරන කටයුත්තේදීත් රෝගවලට ජෛව රසායනික පදාර්ථ සොයා ගැනීමේ කටයුත්තේදීත් මේ ශාක ඇතුලේ සතුන් ඇතුලේ තියෙන විවිධ ජෛව රසායනික සංයෝග විශාල මෙහෙයක් කරලා තියෙනවා. දැන් අපි ප්‍රතිජීවක ගත්තොත් ප්‍රතිතරයක් ප්‍රතිජීවක ලබාගෙන තියෙන්නේ ශුද්ධ ජීවීන් අනුසාරයෙන්. සමහර ඒවා දිලීර ආශ්‍රයෙන්. ඒ කියන්නේ මෘතෝපජීවී දිලීර. කුණු වෙන පළතුරු එළවලු වල හැදෙන ඒවා තමයි ඔය පෙනිසිලින් වගේ රසායනික ද්‍රව්‍ය අපිට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ෆ්‍රැජිලියෝමයිසින් ලබා දීලා තියෙන්නේ දි รา යන පිදුරු වල ජීවත් වෙන දිලීරයක් මගින්. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. ඊළඟට අපි ජීවියෙක් හානි කරද හිත කරද කියලා බලන එක වෛරසයක් වෙන්න පුළුවන්. අපේ තියෙන දැනුමට සාපේක්ෂව තමයි අපි කියන්නේ. අපි යම් කෙනෙක් කියනවා නම් මේ සතා වැඩක් නැහැ මේ පරිසරයට මේ ශාකයේ වැඩක් නැහැ කියලා ඒක ඒ පුද්ගලයාගේ දැනුම මතත් සමාජයේ සංසරණය වෙන වර්තමාන දැනුම සහ අතීත දැනුම මතත් තීරණය කරන කාලයට සාපේක්ෂව දෙයක්. සමහර ලාවට අපි දන්නේ නැති දෙයක් ගොඩක් වටිකත් වෙන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. දැන් මෙතුමියත් කෘෂිකර්මික ශාස්ත්‍රයේ හින්දා මම ඒකෙන් උදාහරණයක් ගන්නම්. දැන් අපි දන්නවා ගෝවා කුලේ ශාකවලට තියෙන ලොකු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මල්ගෝවා විචිත්‍ර වෛරසය. කොලිෆ්ලවර් මොසෙක් වෛරස්. එහෙම නැත්නම් මල්ගෝවා ශාකයේ ගෙඩිය කුඩා වෙලා කොළවල පාට විශේෂයෙන් කහ පාට පැල්ලම් එන රෝගය. ඒක ගෝවා වලටත් හැදෙන්න පුළුවන්. සමහර ලාට සොලනේසි, ඒ කියන්නේ බටුගුලේ ශාක සමහර ඒවාටත් හැදෙන්න පුළුවන් රෝගයක්. නමුත් මේ වෛරසය ඇතුලේ තියෙන ජානයකත් ප්‍රවර්ධක කොටස තමයි අද නවීන ජෛව තාක්ෂණයේදී ජෛව තාක්ෂණයෙන් හදන චොද්‍ර ජීවීන් වෙන්න පුළුවන්, භෝග වෙන්න පුළුවන් සතුන්ගේ ජාන ප්‍රතිසංයෝජිත ජාන 70%කට ඉඳලා 80%ක් විතර ප්‍රතිසංයෝජිත ජාන ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක කොටස අරගෙන තියෙන්නේ මල්ගෝවා විචිත්‍ර වෛරසයෙන්. ඒතකොට අපිට ඒ කාලේ ඉගන්නුවේ මල්ගෝවා විචිත්‍ර වෛරසය බැඳුණු ශාකයකට ඒක මොනවාක්වත් බෙහෙතක් නැහැ. අපි ඒ ශාකය විනාශ කරන්න ඕනේ. මොකද නැත්නම් ඒකෙන් යුෂබොන සතුන් හරහා අනික් ශාකවලට යයි කියලා. නමුත් ජෛව තාක්ෂණයේ ඉදිරියේ මේ වෛරසය ඉතාමත්ම වැදගත් මෙහෙයක් කරලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ කතා කරා මේ ගෝල්ඩන් රයිස් නැත්නම් රන්වන් සහල් කියලා විටමින් A වැඩි සහලක් පිළිබඳව. දැන් ඒ රන්වන් සහල් වල පාවිච්චි කරන ඒ ප්‍රතිසංයෝජිත ජානයක එක ක්‍රියාකාරී කොටසක් අරගෙන තියෙන්නේ අර්වීනියා යුරෝඩිවෝරා කියන ඔය කැරට් වගේ භෝගවලට හානි කරන බැක්ටීරියාවකින් ලබා ගන්නා ජානයකින්. එතකොට අපි අර්වීනියා රෝගය හැදුනම අලකුණු වෙන රෝගයක්. එතකොට ඒවා නිෂ්ප්‍රයෝජන වෙනවා. නමුත් ඒ ජානය අනිත් පැත්තෙන් මිනිස්සුන්ට ආහාර අවශ්‍යතාවයට ආහාරයේ තියෙන පෝෂණ ගුණාත්මය වැඩි කරන්න දායක වෙච්ච ජානයක් වෙනවා. ඒක නිසා අපි කොයි මට්ටමින් ගත්තත් මේ ශාක සතුන් කරන සේවය අපිට කියන්න බෑ. කරන්න ඉන්න සේවය අපිට දෙන්න තියෙන ප්‍රයෝජනය ගැන අපිට එච්චරවත් කියන්න බෑ. ඒක නිසා වර්තමාන දැනුම සහ යම්කිසි කෙනෙක්ගේ තියෙන සීමා සහිත දැනුමෙන් මේවා තක්සේරු කරන්න යෑම ඊටාත්ම වැරදි කියලා තමයි අපිට කෙටියෙන් කියන්න වෙන්නේ. ඒක නිසා අපි හැමතිස්සෙම සතුන් ශාක දිහා බලනකොට කියන්න ඕනේ අපේ වර්තමාන දැනුමෙන් අපිට යම්කිසි දෙයක් කියන්න නැත්නම් අපි පූර්ව ආරක්ෂාකාරී ප්‍රවේශයකින් ඒ දිහා බලන්න ඕනේ. ඒ තමයි අපි නොදන්නා දේ අපි ඉඩක් දෙන්න ඕනේ. නොදන්නා දේ තුළ අපිට වැදගත් වෙන දේ සමහරට හෙට දවසේ මිනිසාගේ ජීවය මේ පෘථිවිය රඳවා ගැනීමට හේතු වෙන දේ තියෙන්නට පුළුවන්. ඒ නිසා ඒ දැනුම එනතුරු ඒ සියලු දේ ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්, අපේ යුතුයකමක්.
අධ්‍යක්ෂතුමියනි මේ වගාව සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීම ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා කරා. විශේෂයෙන්ම නාගරික කෘෂි කර්මාන්තයේදී ඉඩකඩ කළමනාකරණය කිරීම, ගුවන් ජය ගැනීම මේ වගේ දේවල්. කෙනෙකුට මේ වගේ දේවල් සම්බන්ධව දැනුමක් ලබා ගන්න ඕනේ නම් ඒ සඳහා උදව් කරනවද ඔබේ ආයතනය? අනිවාර්යයෙන්ම උදව් කරනවා. සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම තියෙනවා කෘෂිකර්ම උපදේශක කාර්යාලයක්. එතන කෘෂිකර්ම උපදේශක මහත්මියක් හෝ මහත්මයක් ඉන්නවා. සෑම දැන් කාර්යාලය දිනේ වෙන්නේ සඳුදා දිනය. එතකොට සඳුදා දවසක ගිහිල්ලා ඔබගේ කෘෂි කාර්මික ගැටලුව ඉදිරිපත් කළා. එතකොට අවශ්‍ය තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 19-20 අපේ ශනික ඇමතුම් සේවාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපි ආයමත් මතක් කරමු ඒ දුරකථන අංක 19-20 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබා දීමේ සේවය ඒ අමතලා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඕනම කෙනෙකුට. අධ්‍යක්ෂතුමනි මේ වැඩසටහන නරඹන කෙනෙකුට හිතුනොත් අපේ පළාතේ තියෙන පාරිසරික ප්‍රශ්නයක් නැත්නම් අබේ භූමියක ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් වල්වලින් සම්බන්ධ ගැටලුවක් කියන්න ඕනේ කියලා කාටද කියන්නේ? කොහොමද කියන්නේ? දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්. ඔව්. මම හිතන්නේ මෙතිම කියපු අංකෙටම බොහොම සමාන අංකයක් තියෙන අපේ 19 කතා කරොත් ඕනම අවස්ථාවක තමන්ගේ දුරකථන බිලට අඩු වෙන්නේ නැහැ. 19 අමතලා තමන්ගේ ගමට වල්වලිය ආවද එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ නීතිරෝධී ක්‍රියාවලිය සිද්ධ වෙනවද, ගස් කපනවද, වැලිගොඩ දානවද රක්ෂිත ඇතුලේ මේ සම්බන්ධ තොරතුරු අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. සමහර විට මේ ඔබ ලබා දෙන තොරතුරු වනජ දෙපාර්තමේන්තුවට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපි ඒක අදාළ අංශවලට යොමු කිරීමටත් මේ දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. මේක පැය 24 දුරාම සතිය දින 7 පුරාම ක්‍රියාත්මක වෙන දුරකථන අංකය 19. එහෙම කෙනෙක් කිව්වොත් ඒ කියන කෙනාගේ පුද්ගලික භාවය ආරක්ෂා කරනවද, රහස්‍යභාවය? අනිවාර්යයෙන්ම ඔහුගේ තමන්ගේ තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය අපි ආරක්ෂා කරනවා. අපිට ලබා දෙන එක්කෙනා සම්බන්ධ තොරතුරු අපිට අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන තොරතුරු විතරයි. හොඳයි. නීතිඥතුමා ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පාරිසරික නීතිය ප්‍රමාණවත්ද? අලිත්වතාවක් යාවත් කාලීන වීමක් අවශ්‍ය නැද්ද? දැන් මේ ක්‍රියාත්මක වන ක්‍රමය හොඳයිද? ලංකාවේ පාරිසරික නීති කිව්වහම අනපනත් ගොඩක් තියෙනවා. එලිම පරිසරය ආරක්ෂා කිරීමට 50-46ක ප්‍රතිපාදන අපි පාවිච්චි කරන විවිධ ආයතන හරහා ඒ නීති ක්‍රියාත්මක වෙනවා. පොදුවේ කිව්වොත් සෑම නීතියක්ම මම විශ්වාස කරනවා දැන් සමාජයේ එන්න අහිතකර නරක තත්ත්වයකට පත්වෙන හින්දා යාවත්කාලීන කළ යුතුයි. අවුරුදු 10කටවත් සැරයක් අවම වශයෙන් සමාලෝචනයක් කරලා. නමුත් වැදගත්ම වෙන දේ වර්තමානයේ තියෙන නීතිය අපි ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක කරනවාද කියන එක. ඒක නිසා ඒක නොකර තවත් යාවත්කාලීන කිරීම නිෂ්ඵලයි, නිරර්ථකයි. ඉස්සෙල්ලා අපි ඇති කරන්න ඕන සමාජයක් නීතිය දැනට තියෙන තත්ත්වයෙන් ප්‍රශස්ත තත්ත්වයට පත් කරන්න පුළුවන් වාතාවරණයක් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් යාවත්කාලීන කරන්න. නැත්නම් අපි අවුරුදු ගාණක් තිස්සේ නීතිය සංශෝධනය කරමින් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙච්ච අපේක්ෂිත ප්‍රතිඵලය ගන්න බැරි වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීමෙන් සහ මගේ මේ පොදු කාර්යයන් එක්ක බැඳියත් වුණාම දකින දේ. අද වෙනකන් අපිට කිසිම නීතියක් ප්‍රශස්ත භාවයෙන් ඒ කියන්නේ 100%ක්ම නැති වුණත් ප්‍රශස්තයි කියලා අපි කියනවා 75ක් ක්‍රියාත්මකව කරනවා නම් ඒ තත්ත්වයට ගේන්න බැරි වෙලා තියෙනවා. අවාසනාවක් එක ගොඩක් හේතු තියෙනවා. නමුත් මේ මොන හේතුව තිබුණත් අපි මේ හේතු සමනය කරගෙන නීතිය 75ක් තත්ත්වයෙන්වත් ක්‍රියාත්මක වෙන්න ගත්තොත් අපිට ප්‍රශ්න වලින් 95ක් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊටු ටික විසඳ ගන්න අපි නීතිය ආවත්කාලීන කරමු. හැබැයි සමහර අංශවල අලුත් නීති අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන් ආගන්තුක ආක්‍රමණක ජීවීන් පාලනය කිරීම සඳහා ජෛව තාක්ෂණයෙන් ගේන අලුත් චාක සතුන් ක්ෂුද්‍ර ජීවීන් යාමනය කිරීම සඳහා එවැනි තැන්වල නීතියක් අලුතෙන් ගේන්න ඕන. අනිවාර්යයෙන්ම ඒ වගේම අර ඉස්සෙල්ලා මම කියපු පාංශු සංරක්ෂණ පනත වගේ අවුරුදු 20ක් 30ක් සංශෝධනය නොවී තියෙන නීති තියෙනවා. ඒවා කඩිනමින් සංශෝධනය කළ යුතුයි. ඒ වගේම තියෙන නීතිය හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඔය තුනම එක වගේ කරන්න ඕනේ. අධ්‍යක්ෂතුමියනි මේ කාලෙකට කලින් නම් ගැහණු දරුවෝ හැම ඉන්න ගෙවල් වල ලස්සන්ට මල් වවලා තිබ්බා. මේ මල් වගාව ගෙදර ලස්සන්ට වගේම පාරිසරික සමතුලිතතාවයටත් බොහොම වැදගත්. හැබැයි දැන් එහෙම මල් වගා කරන ගෙවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. වගා කරත් රොන් පිරුණු සුවඳ පිරුණු මල් දකින්නේ නැහැ. අපි මතක් කරමු මේ ගෙවල් වල හැදෙන සුවඳ පිරුණු රොන් පිරුණු මල් කොහොමද පාරිසරයට ලබා දෙන දායකත්වය? ඇත්තටම මල් වගාව ගත්තොත් අර රොන් පිරුණු සුවඳ පිරුණු මල් තමයි ඇත්තටම අපේ පරාගණයට අවශ්‍ය කෘමි සතුන් ආකර්ෂණය කරගන්නේ අපේ ගෙවත්තේ තියෙන භෝග වගාව පරාගණයට උදව් කරන්නේ.
ඉතින් ඒවත් එක්ක තමයි ඉස්සරහට ගෙවතු වගාව වැඩි දියුණු කරගන්නව නම් අපේ පරිසරය දූෂණයට ලක් වෙන්නේ නැතුව තියාගන්න. මොකද ඒ සත්තු අඩුයි කියන්නේ අපේ ගෙවත්තට සමනලයක් ඉන්නේ නැහැ කියන්නේ, කුරුල්ලෙක් ඉන්නේ නැහැ කියන්නේ. එහෙමනම් අපේ ගෙවත්ත ඒගොල්ලන්ට සුදුසු නැති තත්වයකටපත් වෙලා අපි අනවශ්‍ය විදිහට පරිසරය විනාශ කරලා, අනවශ්‍ය විදිහට රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා එහෙම තියෙනවා ඒගොල්ලන්ගේ පරිසරය විනාශ කරලා තියෙනවා නම් අද අපිට සමනලයක්වත් අපේ ගෙවත්තක දක්නින්න නැති වෙන්න පුළුවන්. නමුත් අර විදිහට සුන්දරව අපේ ගෙවත්ත පරිසරයට ආදරය කරන මිනිසුන් විදිහට අපේ ගෙවත තියාගන්න පුළුවන් නම් ඇත්තටම මේ ඒ වගේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේ මම ගෝවිත් මහතුරුන්ගෙනුත් ඉල්ලා සිටින මේ වෙලාවේ අර අපි දෙපාර්තමේන්තුවක් ඉහට දෙන නිර්දේශයත් එක්ක හැමතිස්සෙම යන්න අර පටු අරමුණු කරා යන්නේ නැතුව අනවශ්‍ය විදිහට රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා පරිසරය හානි කරන්නේ නැතුව තමන්ගේ අස්වැන්න ආදායම ඒ පැත්තට යන ගමන්ම පරිසරය ආරක්ෂා කරගෙන තමන්ගේ අරමුණ කරා යන්න කියන එක මම ඉල්ලා සිටිනවා. නීතිඥතුමා මේ කාලයක් තිස්සේ පරිසරය සම්බන්ධව අරුම පුදුම කතා, අරුම පුදුම තීන්දුව අපි අහමින් ඉන්නව ඇහෙනවා. දැන් පහුගිය කාලවක වානුවේ අපිට අර අධිවේගී මාර්ගයේ මැදිවන මහා දැවැන්ත වෘක්ෂය පිළිබඳව අහන්න ලැබුණා. මොකක්ද ඒ කතාව? ඒකේ කතාව තමයි මේ ක්‍රෝඩියන් සෙලෙනිකා කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ශාකයක් වඳ වෙලා කියලා ලංකාවෙන් සැලකුණා. ඒ සැලකපු ශාකය ආපහු සැරයක් ඒ ස්ථානයේ තිබිලා හම්බ වුණා. ඒ හම්බුණු දාරළුව දුම්රිය ස්ථානයට කිට්ටු ස්ථානයක. දැන් මේ ශාකයේ කතාව ගත්තොත් මේක ලංකාවේ අතීතයේදී හම්බ වෙලා තිබුණ කළුතර දිස්ත්‍රික්කයෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ මේ ශාකය ස්වභාවික පරිසරයේ විනාශ වෙලා ගියා කියලා සැලකුවා. අවසාන ගස රැඳිලා තිබුණේ පේරාදෙණිය උද්භිද විද්‍යාලයේ. ඒ ගහ පනපෙටින් තියෙනවා කියලා අවසාන ලිඛිත වාර්තාව එන්නේ 1983 මහාචාර්ය සාවිත්‍රී ගුණතිලක මැතිනියත් මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතාත් එක්ව ලියපු ලේඛනයකින් තමයි එන්නේ. නමුත් ඒ දශකයේ ඉවර වෙනකොට ඒ ගසත් මැරිලා තිබුණේ. ඒක නිසා එතනින් පස්සේ ගහ එක්ස්ටින්ක්ට් නැත්නම් වඳ වී ගියේ නැත්නම් නෂ්ට වී ගිය විශේෂයක් කියලා සැලකුවේ. එතකොට මේ දාරළුවේ ශාකය හොයාගෙන ඒ කටයුත්ත සිද්ධ වුණේ 2019 දී. ඒකට මුල්ුණේ හිමේෂ් ජයසිංහ කියන තරුණ පර්යේෂකයා. එතනින් පස්සේ මේ ගහ නැවත සොයා ගැනීමක් සිද්ධ වුණා. ඒ නැවත සොයා ගැනීමත් එක්කම අපි දැක්කේ දේ තමයි මේක ලෝකයේ මෙවැනි වඳ වී ගින් කියලා සැක කරපු සතෙක් ශාකයක් කාලයකට පස්සේ හම්බුනහම අපි ඒකට කියනවා ලාසරස් විශේෂයක් කියලා. ලාසරස් කියන්නේ බයිබලයේ සඳහන් වෙන මලවුන්ගෙන් නැකිට්ට චරිතයක්. ඒ කියන්නේ මලවුන්ගෙන් නැකිට්ට ජීවියෙක් කියන එක තමයි ඒ අර්ථයෙන් ගන්න. මේක ලංකාවේ පාවිච්චි කරන වචනයක් නොවුණාට විද්‍යාත්මක ප්‍රජාව තුළ ලෝකයේ මෙවැනි ලාසරස් විශේෂ ලෙස හඳුන්වන අය ගැන විශේෂ අවධානයක් දෙනවා. එතකොට ලංකාවේ මේක පළවෙනි එක නෙවෙයි. ලංකාවේ මගේ ජීවිත කාලය තුළ මෙසේ වඳ වී යයි සැලකපු ශාකයක් නැවතත් හොයාගත්තේ පළවෙනි ශාකය තමයි හොරවැල් ශාකය. ඒක 1979 සිද්ධ වුණේ බුලත් සිංහල වතුරාණියෙන් මහාචාර්ය නිමල් ගුණතිලක මැතිතුමා ඇතුළු පිරිසක් හොයාගත්තේ. එතන ඉඳලා ගොඩක් අය හොයාගත්ත මේ වගේ ශාක සතුන් කීප දෙනෙක්ව. නමුත් මේ අවසානයේදී මේ සිද්ධියට දාලා ශාකය තමයි ලංකාවේ ජනයාගේ විඥානය තුළට මේ වඳ වී යලි හොයා ගන්නා ශාකයක් පිළිබඳව දැනුමක් ගෙනිච්චේ. ඒක එක පැත්තකින් ඒ ශාකයේ තිබිච්චේ මතභේදාත්මක කතාවෙන් සාධනීය දේවල් කීපයක් වුණා. ඒ තමයි වඳ වී යෑම, ඊළඟට රතු දත්ත ලේඛනය, ඊළඟට මේ වඳ වී ගියයි කියන ශාක සතුන් ආපසු සොයා ගැනීම නැත්නම් ලාසරස් විශේෂයන්, මේ වගේ දේවල් පිළිබඳව කතිකාවතකට මුල පිරුණා. නමුත් මෙතන කෙටියෙන් මම මේ මාතෘකාවට ආපහු ප්‍රවිෂ්ඨ වුණොත් මේ ශාක විශේෂයේ තවත් ශාක කීපයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකිනුත් එක ශාකයක් කොළඹ මේ හම්බ වෙලා තියෙනවා. එතකොට මේ හම්බ වෙලා තියෙන ශාක ටික එක්කම බැලුවම අපි දකිනවා මේවා හුදකලා විච්ච ගහණයන් කීපයක් තියෙන. ඒවත් විශාල ගහන නෙවෙයි කුඩා ගහණයන්. එතකොට මේක බැලු බැලමටම පේනවා මේ එකම ප්‍රදේශයක්වත් ආරක්ෂිත ප්‍රදේශ තුල නෙවෙයි තියෙන්නේ. ආරක්ෂිත ප්‍රදේශ වලින් බැහැරව සමහර ඒවා පෞද්ගලික ඉඩම්, සමහර ඒවා අපි හිතනවා පෞද්ගලිකද පොදුද කියලා කියන්න බැරි තරම් තාම හොයාගෙන නැති හින්දා කෙසේ වෙතත් එක දෙයක් පැහැදිලි. වන සංරක්ෂණ ආඥාපනතෙන් හෝ වනජීවි දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ආරක්ෂිත ප්‍රදේශයක් තුල හෝ මේ කිසිම ශාකයක් නැහැ. ඒක නිසා නෛතික පැත්තෙන් ගත්තොත් නීතිමය වශයෙන් සහ තත්වානුරූපීව ගත්තොත් මේ ශාක එකක්වත් අද ආරක්ෂිතයි කියලා අපිට කියන්න බෑ. ශාක විශේෂය පමණයි නීතියෙන් ආරක්ෂිත වෙලා තියෙන්නේ. එතකොට ශාකයේ ජීවත් වෙන පරිසරයයි ශාකයයි
දෙකම නීතියෙන් ආරක්ෂිත තත්ත්වය තමයි ප්‍රශස්ත තත්ත්වය. එහෙම බැරි නම් අඩුම ගානේ ගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශයක් තුල තියෙනවා නම් සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. නමුත් හම්බ වෙන සියලුම අය උද්භිද උද්‍යාන දෙකේ හම්බ වෙන ශාක ඇරෙනවම අනික් ටික එක්කම අනාරක්ෂිත ප්‍රදේශ වලින් හම්බ වෙනවා කියන්නේ නෛතික වශයෙන් වාසස්ථාන අනාරක්ෂිත නම් ශාකය හෝ සත්වයා අනාරක්ෂිතයි කියන එක අපිට කියන්න තියෙන තත්ත්වානුරූපීව නැත්නම් තියෙන වර්තමාන තත්ත්වයට සාපේක්ෂව. ඒක නිසා ඒකෙන් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මෙතනින් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන එක. ඒක නිසා මගේ පෞද්ගලික හැඟීම තමයි දැනට තියෙන සෑම මේ ශාක විශේෂයේ ශාකයක්ම මේ තියෙන සෑම ගහණයක්ම ආරක්ෂා කිරීමට යම්කිසි ඒකාබද්ධ වැඩසටහනක් ගේන්න ඕනේ. මේක පාරට කැපෙන ගහ රැක ගන්න එක විතරක් නෙවෙයි. මේ ගහේ නෂ්ට වෙලා දැන් ගිහින් කියලා හිතපු ගහේ ඉතුරු වෙලා තියෙන කුඩා ගහන ටික. දැන් මගේ නිර්ණය කිරීමේ හැටියට අපි මේවට කියනවා අවසාන දරා සිටින්නන් කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ last hold outs කියලා. ඒ කියන්නේ විශාලයේ ඉස්සරලා පැතිරලා තිබිච්ච එකක් දැන් විනාශ වෙලා ගිහින් වඳ වෙලා යන එක නවත්තගෙන ඉන්නේ මේ ශාක ගහන කීපයෙන්. ඒ ගහන කිව්වත් ලොකු ඉඩකඩ නෙවෙයි. චූටි ඉඩකඩවල වල තියෙන කුඩා ශාක ප්‍රමාණයක්. ඒක නිසා මේවා ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දීලා වැඩසටහනක් ගේන්න ඕනේ. මේක එකතකින් බැලුවොත් අපිට ලැබිච්ච මහඟු අවස්ථාවක්. මොකද කවදාවත් මෙච්චර කාලයක් මගේ ජීවිත කාලය තුළ වඳ වෙලා ගිහින් ආපහු හොයාගත්ත ශාකයක් සතෙක් ගැන උනන්දුවක් ඇති වුණේ නැහැ. ශාකයක සතෙක්ගේ පැවැත්ම ගැන උනන්දුවක් ඇති වුණේ නැහැ. ආවේනික ජීවියෙක්ගේ පැවැත්මට මෙච්චර ලොකු ජනමතයක් උනන්දුවක් ඇති වුණේ නැහැ. ඒක නිසා ඒ ඇතිවිච්ච උනන්දුව, ඒ ඇතිවිච්ච උද්‍යෝගය, ඒ ඇතිවිච්ච සැලකිල්ල, ඒ ජනතාව ලබා දුන්නේ වටිනාකම අපි මේ දේවල් ආරක්ෂා කර ගැනීමට ගොනු කර ගැනීමයි අපේ යුතුයකම හා වගකීම වෙන්නේ. ඒක ක්‍රෝඩියා වලට සීමා නොවි අපි සියල්ලන්ටම ගෙනියන්න ඕනේ. නමුත් ක්‍රෝඩියා හොඳ ආරම්භයක් මම දකින විදිහට. අධ්‍යක්ෂතුමා මේ පරිසරයට බැහැර කරන පොලිතීන් පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ අපේ රටේ කතා කරා. ඒ වගේම මේ පොලිතීන් නොදිරීම නිසා ඇතිවන පාරිසරික ප්‍රශ්න ගැනත් කතා කරා. ඊට පස්සේ අපි ආයමත් කතා වුණා මේ පොලිතීන් භාවිතය අවම කිරීම නැත්නම් නැත්තටම නැති කිරීම පිළිබඳව. දැන් මොකද වෙන්නේ? දැන් ආයෙත් පෙර පරිදිම පොලිතීන් භාවිතා කරනවානේ. ඔව් මං හිතන්නේ ඒක එකක් රජයේ නීති රීති වලින් පාලනය කරනා වගේම අපේ ආකල්පමය පාලනිකුත් ඇති කරන්න ඕන. මොකද අපේ පහසුවට හුරු වෙලා ඉන්නවා හැම දෙයකටම කඩේට ගිහිල්ලා හිස් අතින් අත වනවන ගිහිල්ලා සියල්ලම පොලිතින් මළු වල දාගෙන එන්න. ඉතින් අපිට පුළුවන් නම් පම්මල්ල බැයි නම් අඩුම ගානේ රිදි මල්ලක් හරි අරගෙන ගිහිල්ලා බවු ටික දාගෙන එන්න. ඒ වගේම අඩුම ගානේ අපිට අපි කිව්වොත් අපි එහෙම ගිහලා හම්බෙච්ච පොලිතින් මල්ල දෙපාරක් පාවිච්චි කරනවා නම් අපි පොලිතින් නිෂ්පාදනයේ භාගයක් අඩු වෙනවා. ඉතින් ඒක අපේ රජයේ නීති රීති එක්කම අපේ ආකල්පමය වෙනසකුත් ඇති වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ. මොකද අපි මේ පරිසර නිදහස් කරන පොලිතින් එක අවුරුදු 100 ගාණක් මේ පොළවේ රැඳෙනවා. පොළවේ රැඳිලා මේ අපිට අනාගත දරු පරපුරට තියෙන පොළව තමයි අපි මේ විනාශ කරන්නේ. ඊළඟ කාරණය තමයි මේ පාවිච්චි කරන පොලිතින් වලින් කොටසක් අපේ ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ගංගා වලට එකතු වෙලා අපව මූදට යනවා. අපි මේ ලෝකේ පොලිතින් ප්ලාස්ටික් මූදට එකතු කරන රටවලින් ප්‍රමුඛ මට්ටමේ අපි ඉන්නවා. ඉතින් අපි මම ඉල්ලීමක් කරන්නේ පරිසරයත් සමග වැඩ කරන නිලධාරියෙක් හැටියට අපි ආකල්පමය වෙනසක් ඇති කරගන්න ඕන. අපි පාවිච්චි කරන පොලිතින් ප්ලාස්ටික් අඩු කරගන්න අපේ නිවසෙන් පුද්ගලයෙක් වශයෙන් සහ අපේ පවුල් ඒකකය තුළින් අපිට අඩු කරගන්න පුළුවන් නම් අඩුමාන භාගයක් ඒක පොලිතින් නිෂ්පාදනයෙන් භාගයක් අඩු කරන්න හේතු වෙයි. කාලත්‍රයේ කතාබහ තුළින් අද අපි කතා කරේ ගොවිතැන වනසත්ව සහ කැලෑ නීතිය පිළිබඳ. අද අපි මේ තුළින් අපේ රටේ කෘෂිකර්මාන්තය, අපේ රටේ ජීවත් වන වන ජීවීන් සහ අපේ රටේ පරිසර පද්ධතියටම අදාළ වෙන නීති රීති පිළිබඳව කතා කරා. දැන් ඔබ දන්නවා අපේ රටේ ක්‍රියාත්මක වන නීති රීති අපේ රටේ වනගහනය සහ අපේ රටේ ජීවත් වන වනසතුන් පිළිබඳව. ඉදිරියේදී අපි රටේ පුරවැසියන් විදිහට අපේ පරිසරය සම්බන්ධව කටයුතු කරද්දී ගත යුතු තීන්දුව తీරන සහ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැන් හොඳ දැනුමක් අපිට තියෙනවා. දැන් කතා කරලා ඉවරයි. දැන් අපි ක්‍රියා කළ යුතු වෙලාව. අද වැඩසටහන සඳහා අපිට දායකත්වය ලබා දුන්නා
නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඒත් එක්කම බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්මලී ප්‍රනාද මහත්මිය ඒත් සමගින් අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රක්ෂිත කළමනාකරන මංජුල අමරරත්න මහතා. තිදෙනාටම ආයු බොහෝ වේවා බොහොම ස්තුතියි. බොහෝ වේවා. අපි සූදානම් අද කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් සමුගෙන යන්න. අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි හෙටක්. අපි සමුගෙන යන්නේ වගා කරන පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන් පණිවිඩයක් ඉදිරි කරමින්. ආයිබෝවන්.